බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙනවා බඩගින්න බරපතලම රෝගය විදිහට. ඇයි එහෙම කියන්නේ? දැන් ඔන්න උදෙන්ම අපිට නැගිටිනකොට බඩගිනීනේ. හරි. එතකොට ඒකට පිළියමක් විදිහට මොකද කරන්නේ? අපි කෑම කනවා. හැබැයි කෑම කෑවා කියලා දවල් වෙනකොට ආපහු බඩගිනි නෑවිත් තියනවද? නෑ. දවල් වෙනකොට ආපහු බඩගිනි. ඊට පස්සේ ඔන්න දැන් ආපහු කනවා. ඊට පස්සේ හවස වෙනකොට ඔන්න ආපහු බඩගිනි. ආයෙත් කනවා. මේ කනවා ඉවරයක් නෑ ඉතින්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ බඩගින්න තමයි බරපතලම ලෙඩේ අපිට තියෙන කියලා. ඉතින් ඒකට තියෙන එකම ප්‍රතිකාරය ආහාර ගැනීම. ඒක හරියට කරේ නැත්නම් වෙන වෙන ලෙඩ හැදෙනවා. ඒක නිසා අපි ඇඟ ඇතුළට දාගන්න දෙන්නේ පුතේ ආහාර කියලා කියන්නේ. ඒක නිසා එකක් තමයි ඒක නිවැරදි වෙලාවට අපි දාගන්න ඕනේ ඇඟට. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ඇඟට දාගන්න ඕනේ ආහාර. උදාහරණයක් විදිහට දැන් උදේ කෑම ගමු අපි. පුළුවන් තරම් ඉක්මනට කන්න ඕනේ නැගිට ගම. ඇයි රෑ එළි වෙනකන් අපේ බඩ හිස්ව තියෙන්නේ. කියන්නේ අපි බඩගින්න ඉන්නේ. අපි දන්නේ නැහැ නිදිමත් ඒ කියන්නේ නිින්දේ ඉන්න නිසා අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. හරි? දැන් අපි හිතමු ඔන්න රෑ අපි කෑම කෑවා කියලා රාත්‍රී 8ට. හරි? උදේ අපි ආපහු ආහාර ගන්න අපි හිතමු උදෑසන 7ට කියලා. එතකොට පැය 11ක්. පැය 11ක් අපි निराහාරව ඉඳලා තියෙනවා. ඒකයි අර කියන්නේ උදේ කෑම තමයි වැදගත්ම ආහාර වේල කියලා. හරිද? ඉතින් මේ වෙලාවට කන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ දේවල් කන්න ඕනේ. ඒ වගේම තමයි කනකොට අපි අනුගමනය කරන්න ඕන සිරිත් ටිකක් තියෙනවනේ. අපි ආවට ගියට කෑම කන්නේ. හැබැයි ඒ සිරිත් මොනවද කියලා අපි 3 ශ්‍රේණී ආහාර පාඩමේදී කතා කරා. හරිද? ඒ කියන්නේ මේ අපේ ආහාර කියන පාඩම ඕගොල්ලන්ට ආපහු හම්බෙනවනේ. එතකොට ඒ වගේදී පුතේ මේ තුනේදී කතා කරපු කොටස් වලට අමතරව වෙන වෙනත් ඒවා හතරේදී කතා කරනවා. පහට යනකොට තව අලුත් ඒවා හම්බ වෙනවා. මෙතන තියෙන සමහර ඒවා අතහැරෙනවා. ඒක නිසා ආහාර අනුභව කරනකොට මේ අපි මේ පිළිපදින්න ඕන සිරිත් විරිත් අපි ඒවා තුනේදී කතා කරා. හරි? නිගමට එකක් දෙකක් කියනවා නම් දැන් බලන්න කෑම කනකොට එකක් තමයි අපි හැමතැනම මොකද දැන් සමහරු කන්න ගිහිල්ලා වපුරනවා. එයා කාලා නැගිටිනකොට හැමතැනම බත් නේ නාස්ති කරනවා. දැන් අද කාලේ වගේ නම් මේ ආහාරවල ඒ වටිනාකම ඉතාමත්ම ඉහළයි. නේද? ඇයි හැම දෙයක්ම ගණන් නේ. ඒක නිසා කෑම නාස්ති කරන්න බෑ. නේ? ඒ වගේම තමයි අපි කනකොට චව් චව් ගාන්නේ නැහැ, සුරු සුරු ගාන්නේ නැහැ නේ. එතකොට කෑම හපන්න ඕනේ කට වහගෙන. නේද? සමහරු කෑම කටේ පුරවගෙන ඒ කියන්නේ කන්න බැරි තරම් ප්‍රමාණයක් අනලා කටට දාගන්නවා. එහෙම දාගත්තට පස්සේ කට වහන්න බෑ. කට වහගෙන හපන්න බෑ. එතකොට මොකද වෙන්නේ? සමහරට කන ඒවා එළියටත් පයින්නවා. සමහරට චව් චව් නේ ගාලා සද්ද ඇහෙනවා. සමහරට තේ බොනකොට නේ බීම වර්ග බොනකොට සමහරු සුරු සුරු ගාලා උඩට අදිනවා. නේද? ඉතින් අපි මේ වගේ ශබ්ද නගා ආහාර ගන්නෙ නැහැ නේ. කෑම කනකොට අපි අනිත් එක්කෙනාගේ එක දිහා බලන්නේ නැහැ. මගේ නැති ඒවා අරගේ තියනවද කියලා. හරිද? එහෙම බලන්නේ නැහැ. ආපහු කෑම වලින් සමහර දේවල් වහගන්නේ නැහැ. හරි? අපි හිතමු මොනවා හරි එකක් බෙදාගෙන නේ නැත්තම් කවුරු හරි බෙද එනවා කියලා හිතමු අපි අර වටේ නේ. තියෙන එක සමහරට බත් වලින් වහගන්න ඕනේ. එතකොට නෑ කියලා හිතලා තව කෑල්ලක් දායි කියලා. නේ? දැන් මේ වගේ වැඩ කරන්නේ නැහැ අපි. සාමාන්‍යයෙන් ආහාර ගන්නකොට ඒ විනයක් ඇතුව තමයි අපි මේ වැඩේ කරන්නේ. එතකොට ඊගාවට කෑම කාලේ ඉවර වෙලා අපි කෑම කාපු තැන හොඳට පිරිසිදු කරන්න ඕනේ. එතකොට පුටුව මේසේ ඒවා තිබ්බ විදිහට ආපහු සකස් කරන්න ඕනේ. ඔන්න ඔය කියන දේවල් පුතේ අපි තුනේදී කතා කරා. ඒවා කතා කරා. අද කතා කරන්න තියෙන්නේ ටිකක් වෙනස් දේවල්. ටිකක් වෙනස් දේවල් අද කතා කරනවා අපි. මේ බලන්න පටන් ගන්නකොටම ඔයගොල්ලෝගේ ගුරුවත් පොතේ තියෙනවා පුතේ ලස්සන මේ පුංචි නාට්‍යයක් වගේ එකක් මේක. මේ බලන්න ඔන්න දැන් මම මේක ඔයගොල්ලන්ට ඇහෙන්න කියන්නයි යන්නේ. තරිඳු පාසල් එන්නේ ඉඳ හිටලා. පුතේ තරිඳු කියලා ළමයෙක් ඉඳලා තියෙනවා. එයා ඉස්කෝලේ ඉන්නේ බොහොම කලාතුරකින්. ඒ අවාරයට පොල් වැටෙනවා වගේ තමයි එයා ඉස්කෝලේ ඉන්නේ. ආවත් එයා වැඩ කරන්න ක්‍රීඩා කරන්න හරි කම්මැලි. ඉස්කෝලේ එන දවසට එයා වැඩ කරන්න සෙල්ලම් කරන්න එම හරි කම්මැලි. ගුරුවරයා දවස් කීපයක් තරිඳුගේ හැසිරීම බලාගෙන හිටියා. ගුරුතුමා ඔන්න ටික දවසක් මේ තරිඳුගේ හැසිරීම බලාගෙන හිටියා. බැරිම තැන මොකද කරේ? ඊට
පස්සේ ගුරුවරයා තරිඳුගේ මව පාසලට කැඳවා තරිඳුගේ වෙනසට හේතු සාකච්ඡා කරා. තරිඳු වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට ගුරුවරයා අම්මාට උපදෙස් දුන්නා. පුතේ තරිඳු කිසි වැඩක් කරන්නේ නැහැ. එන්නෙත් ඉඳලා ඉඳලා ඉස්කෝලේ ආවට සෙල්ලම් කරන්නෙත් නැහැ, වෙන වැඩක් කරන්නෙත් නැහැ. කම්මැලි, බැරිම තැන අම්මව ගෙන්නලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මෙයාව ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා. ඊට පස්සේ මේ බලන්න වෛද්‍යවරයා හම්බෙන්න ගිහිල්ලා ඇති වෙන සංවාදයක් පල්ලෙහා තියෙනවා. වෛද්‍යවරයා අහනවා මොකද අම්මේ පුතාට කියලා. අම්මා කියනවා පුතාගේ ටීචර් කිව්වා දොස්තර මහත්මයාට පුතා පෙන්නන්න කියලා. වෛද්‍යවරයා කියන්න බලන්නකො පුතාට මොනවද තියෙන අමාරු. පුතා කියනවා මට හරි නිදිමතයි, කම්මැලි, අත් කකුල් රිදෙනවා. අම්මත් පැනලා කියනවා මැද්දෙන් පුතා හැමතිස්සෙම නිදා ගන්නමයි හදන්නේ ડોක්ටර්. හැමතිස්සෙම බඩ රිදෙනවා කියලාත් කියනවා. හිටපු ගමන් වමනෙත් යනවා. ඊට පස්සේ වෛද්‍යවරයා අහනවා මොනවද පුතාට කන්න දෙන්නේ? කිව්වහම මේ අම්මා කියනවා උදේට ඉල්ලන්නෙම එළවලු රොටි. උදේට ඉල්ලන්නෙම එළවලු රොටි. පාන් වගේ කෑම. කොහොමද අත උස්සන්න ගෙදර ඕගොල්ලෝ තම්මලාට එහෙම කරදර කරන කට්ටිය. මට රෝල්ස්, පැටිස්, කට්ලස්, මාළු පාන් ඕනේ උදේට කන්න කියලා එහෙම බෙරිහන් දෙන කට්ටිය ඉන්නවද කවුරුත් නෑ නේද? බලන්නකෝ දැන් එහෙම වුණොත් මෙන්න මේ තරිඳුට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. හොඳේ. බත් කන්න කැමතිම නෑ. තරිඳු බත් කන්න කැමතිම නෑ. ඉල්ලන්නේ මොනවද? අර ජංක් ෆුඩ්, ක්ෂණික ආහාර ඒවා. වෛද්‍යවරයා කියනවා එතකොට කොළ වර්ග එහෙම. ඒ කියන්නේ පලා වර්ග. අම්මා කියනවා කොළ වර්ග විතරක් නෙවෙයි එළවලු මුකුත් කන්නේ නැහැ. ඇට ಜಾති කටේ තියන්නෙම නැහැ. තියන්න වටින්නේ නැහැ තරිඳුවනේ. ඔන්න තරිඳුගේ හැටි. කොළ වර්ග කන්නෙම නැහැ, එළවලු කන්නේත් නැහැ, ඇට වර්ග එහෙම කටේ තියන්නෙම නැහැ. අපි දැන් බලමු ඇයි මේ කොළ වර්ග නොකා හිටියාම මේ මොකද වෙන්නේ කියලා බලමු අපි. හරිද? පල්ලෙහෙන් තියෙනවා ඉගෙන ගන්න කරුණු. වෛද්‍යවරයා කියනවා එතකොට පුතා කන්න කැමති මොනවද? පුතා කියනවා මම බත් කන්න ආස නැහැ. මම ඔය පාන්, රොටි, ඉන්දියාප්ප, එතකොට පැටිස්, කට්ලස්, මාළු පාන්, සෑන්ඩ්විචස් ඔය වගේ ඒවා තමයි මම කන්න කැමති. ඒවා නම් කියලා කියනවානේ. එතකොට වෛද්‍යවරයා කියනවා ඒක තමයි ඔයාට ඔය ඔක්කොම ලෙඩ කියලා. එතකොට පුතේ මේ අපි නිවැරදි ආහාර රටාවක් පවත්වා ගන්න පුරුදු වෙන්න ඕනේ පුංචි කාලේ ඉඳන්ම. පුංචි කාලේ ඉඳන්මයි. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? විවිධාකාර ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. විවිධාකාර ප්‍රශ්න කියන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටලු. ලෙඩ වෙනවා. දැන් දැක්කනේ තරිඳුට වෙච්ච වැඩේ. එතකොට හොඳට මතක තියාගන්න පුතේ අපි කන කෑම වේල නිතරම මිශ්‍ර ආහාර වේලක් වෙන්න ඕනේ. මිශ්‍ර ආහාර වේලක්. අපි ඒකට සමබල ආහාර වේලක් කියලා කියනවා. හොඳේ සමබර නෙවෙයි සමබල. ඒ කියන්නේ සියලුම බල ටික සමතුලිතව තියෙන කෑම වේලක් තමයි අපි කන්න ඕනේ. අපි බලමු මොකද දැන් මේ සමබල ආහාර වේලක්. එහෙමත් නැත්නම් මේ මිශ්‍ර ආහාර වේලක් කියන්නේ කියලා බලමු අපි පොඩ්ඩක්. හොඳයි. මම මේ ෂෙයා කරලා තියෙන එක මේ හොඳට පේන කට්ටිය අත උස්සන්න බලන්න. right. බලන්න පුතේ ඔය ඉංග්‍රීසියෙන් තියෙන ටික ගණන් ගන්න එපා. මම පැහැදිලි කරන්නම්. පුතේ සමබල ආහාර වේලක තියෙන්න ඕන දේවල් අතරේ මේ බලන්න මෙන්න මේවා තියෙන්න ඕනේ. මෙන්න මේ යට කෑල්ලේ තියෙන ඒවා. ඔතන මොනවද තියෙන්නේ පුතේ? බත් තියෙනවා නේද? එතකොට පාන් තියෙනවා, ඉන්දියාප්ප, එතකොට ඔය නූඩල්ස් එතකොට ඔය බිස්කට් තියෙනවා, බනිස් තියෙනවා. ඒ බිස්කට් බනිස් පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. අනිත් ඔය මේ තියෙන පාන්, එතකොට නූඩල්ස්, එතකොට බත් ඒ වගේ දේවල්. ඔතන නැති තව ඒවා තියෙනවා. ඕකටම දාන්න පුළුවන් රොටි, පිට්ටු, ඉන්දියාප්ප වගේ දේවල්. ඔන්න ඔය කෑම වල පුතේ පුංචි විශේෂත්වයක් තියෙනවා. ඔය පල්ලෙහාම තියෙන කෑම ටිකේ පුංචි විශේෂත්වයක් තියෙනවා. ඔය හැම කෑමක්ම පුතේ පිටි සහිතයි. මොනවා සහිතයිද? පිටි සහිත කෑම. එතකොට ඔය පිටි සහිත කෑම වල තියෙනවා පුතේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. ලියා ගන්න අවශ්‍ය නැහැ. මේ ඊගාවට අපිට ටියුට් එකේදී හම්බ වෙනවා. ලියලා තියෙනවා මේ වචනේ. හොඳේ. කාබෝහයිඩ්‍රේට්. එතකොට ඔන්න ඔය කියන බත්, එතකොට පාන්, රොටි, ඉන්දියාප්ප වගේ පිටි සහිත ආහාර අපේ කෑම එකේ තියෙන්න ඕනේ. ඇයි ඒ වගේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් ඇයි අපිට අවශ්‍ය? පුතේ එදිනෙදා අපි වැය කරන ශක්තිය නැවත අපිට ලබා ගන්න. ඔය පල්ලෙහා තියෙන ආහාර ටික ඔක්කොම ශක්ති ජනක ආහාර.
ශක්ති ජනක ආහාර. ගුවන් මොන ආහාරද? ශක්ති ජනක ආහාර. ඒ කියන්නේ ඔය කෑම කෑවහම ලැබෙන්නේ පුතේ අපේ ඇඟට ශක්තිය. ශක්තිය. එහෙනම් අපේ කෑම පිඟානේ ඔය යට කියන ඒවා තියෙන්න ඕනේ. ඔයිට අමතරව පුතේ දැන් ඔය අල බතල මඤ්ඤොක්කා වගේ පිටි සහිත දේවල් තියෙන එව්වත් ඕකට අයිති. හොඳේ. ඔයිට අමතරව ශක්ති ජනක ආහාර කාණ්ඩයට තව වැටෙනවා පුතේ මේ පැණි රස දේවල්. සීනි හකුරු වගේ දේවල්. ඒ කියන්නේ එව්වත් අපේ ඇඟට අවශ්‍යයි. අර ඕනට වඩා කන්න එපා කියලායි කියන්නේ අපි. ඒ කියන්නේ ඕනම දෙයක් ඕනට වඩා ඕන නැහැ. ඒක මතක තියාගන්න ජීවිත කාලෙටම. ඕනම දෙයක් ඕනට වැඩිය ඕනම නැහැ. හරි? ඒක මතක තියාගන්න. ඊගාවට අපිට ආපහු ඕනේ පුතේ අපේ කෑම එකේ තියෙන්න ඕනේ මොනවද දන්නවද? මම ඊගාවට මෙන්න මේ තියෙන එක පැනලා මෙන්න මේ ඊගාවකට යනවා. මෙන්න මේකට යනවා මම. ඔතන මොනවද තියෙන්නේ? ඔතන තියෙනවා පුතේ මස්, මාළු, එතකොට කිරි, බිත්තර, එතකොට සැමන්. අන්න ඒ වගේ මේ සත්වමය ආහාර තියෙනවා. එව්වයි ආයි ඔයගලට යට පේනවද පුතේ මේ ධාන්‍ය වර්ග තියෙනවා මේ ධාන්‍ය වර්ග විශේෂයෙන්ම පියලි වෙන ධාන්‍ය වර්ග ඔය මුං ඇට සෝයා බෝංචි පරිප්පු වගේ ඒවා තියෙනවා මුං ඇට සෝයා බෝංචි පරිප්පු වගේ ධාන්‍ය වර්ග ඒ වගේම මස් මාළු කිරි බිත්තර වෙඬරු චීස් බටර් ඔය වගේ ඒවා ඔන්න ඕ වගේ තියෙනවා පුතේ ප්‍රෝටීන් හරිද අමාශ අනුහස් මොනවද පුතේ මේ වගේ තියෙන්නේ ප්‍රෝටීන් තියෙනවා. එතකොට ඇයි ප්‍රෝටීන් අපේ ඇඟට අවශ්‍ය වෙන්නේ? පුතේ අපේ ශරීරය වර්ධනය වෙන්න. ඒ කියන්නේ ඇඟ හැදෙන්න ප්‍රෝටීන් අවශ්‍යයි. එතකොට විශේෂයෙන්ම ඇඟ වර්ධනය වෙන සමයේ ඉන්න ඕගොල්ලොන්ට විශේෂයෙන්ම ওই ප්‍රෝටීන් ආහාර අවශ්‍යයි. එතකොට මස් මාළු කන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඒ අඩුව පිරිමහ ගන්න මේ යට තියෙන සෝයා බෝංචි. එතකොට මුං ඇට පරිප්පු වගේ මාෂ භෝග කියලා අපි කියන්නේ. අන්නේ ධාන්‍ය වර්ග ආහාරයට ගන්නවා නම් මස් මාළු කන්න නැති කෙනෙක්ට උනත් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුර ගන්න පුළුවන්. මම දැක්ක එකපාරක් විභාගයකට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ප්‍රාත්‍ය සඳහන් දේවල් වලින් ප්‍රෝටීන් සහිත ආහාරයක් වන්නේ කුමක්ද කියලා යටින් තිබ්බා පරිප්පු. ඉතින් පරිප්පු වලට තමයි එතන ගහන්න ඕනේ. මොකද මස් මාළු කිරි බිත්තර තිබ්බේ නැහැ එතන. හොඳට මතක තියාගන්න මස් මාළු කිරි බිත්තර විතරක් නෙවෙයි පරිප්පු සෝයා බෝංචි මුං ඇට වගේ මාෂ භෝග ධාන්‍ය වර්ගවලත් ප්‍රෝටීන් තියෙනවා. හොඳේ. එතකොට ඔන්න යට මේක අපි කතා කරා ශක්ති ජනක ආහාර. ඇඟට ශක්තිය දෙන ආහාර. ඊට පස්සේ මෙන්න මේක ප්‍රෝටීන් සහිත ආහාර වලින් මොකද කරන්නේ? අපේ ශරීරය වර්ධනය කරනවා. එහෙනම් අපි ඒවට කියනවා වර්ධක ආහාර කියලා. එතකොට පුතේ මෙන්න මෙතන තියෙන මේ එළවලු පළතුරු සහ පලා වර්ග තියෙනව නේද මෙන්න මේවා. ඔන්න ඌවට කියනවා පුතේ අපි ආරක්ෂක ආහාර කියලා. ආරක්ෂක ආහාර. වර්ෂා. මොනවද පුතේ මේ ආහාර? එළවලු පළතුරු පලා වර්ග. වර්ෂගෙන් මං අහන්නේ. හොඳයි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඕවට අපි කියනවා ආරක්ෂක ආහාර කියලා. ඇයි අපි ඕවට ආරක්ෂක ආහාර කියලා කියන්නේ? ඔන්න ඔය එළවලු වල තියෙනවා පුතේ මොනවද? විටමින් වර්ග. විටමින් සහ khනිජ ලවණ. පැහැදිලි නේද? එහෙනම් අපේ කෑම එකේ මොනවද තියෙන්න ඕනේ? ඔන්න ඔය කාබෝහයිඩ්‍රේට් සහිත පිටි සහිත ආහාර තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රෝටීන් සහිත ආහාර තියෙන්න ඕනේ වර්ධක ආහාර. ඒ වගේම එළවලු පළතුරු පලා වර්ග මොනවා හරි තියෙන්න ඕනේ. ආරක්ෂක ආහාර. ඔය කියන ඒ වගේ එකක් හරි අඩු වුණොත් පෝෂණ ඌනතාවයක් හැදෙනවා. මන්ද පෝෂණය හැදෙනවා. ඊට අමතරව මෙන්න මේව බලන්න පුතේ මේ ඔතන තියෙනවා මේදය කියලා කියන්නේ පුතේ තෙල්. එතකොට salt කියන්නේ ලුණු, sugar කියන්නේ සීනි. එව්වත් ඇඟට අවශ්‍යයි. ඔතන සීනි නම් අපි යටදිත් කතා කරානේ. දැන් ලුණු එහෙම ලුණු වල අයඩින් සහිත ලුණු එහෙම කෑමට අවශ්‍යයි. හැබැයි පුතේ ඔය උඩ තියෙන ඒවා ඕනට වඩා කෑවොත් ලෙඩ වෙන්න පුළුවන්. පැහැදිලි? ලෙඩ වෙන්න පුළුවන්. ඒකයි ඔය උඩටම ඒක දාලා තියෙන්නේ පොඩ්ඩක් ගන්න කියලා. තේරුණාද මොනවද? තෙල්, ලුණු සහ සීනි. තෙල්, ලුණු සහ සීනි කියන ඒවා අඩුවෙන් පරිභෝජනය කරන කෙනා පුතේ දීර්ඝායුෂ ලබනවා. ගොඩාක් කල් ජීවත් වෙනවා. එයාට ලෙඩ රෝග වැළඳෙන්න තියෙන අවදානම ඉතාමත්ම අඩුයි.
පැහැදිලිනේ? එහෙනම් පුතේ අපි ගන්න ආහාර වේලක මෙන්න මේ කියන හැම එකෙම මිශ්‍රව තියෙන. දැන් ඔන්න අපි මෙතන මිශ්‍ර ආහාර වේලක් හදන්න යන්නේ. මිශ්‍ර ආහාර වේලක් හදන්න යන්නේ. ඔන්න කවුරු හරි කෙනෙක් කෑම එකක් කනවා පුතේ. ඔන්න බත් තියෙනවා. එයා බත් එක්ක අපි හිතමු එයා මාළු මොනවා හරි ওই බත් එකට බෙදාගෙන ඕකට එළවලුවකුත් බෙදාගෙන අපි හිතමු කරවිල කෑවා කියලා. හරි? ඒවත් බෙදාගෙන ඔන්න ඔය තුන කනවා. එතකොට සීනි ලුණු එහෙමත් ඕකට දානවනේ ටුට්ටක් හරි නේද? ඊට පස්සේ ඔය තුන කාලා ඉවර වෙලා අතුරුපස විදිහට එයා අපි හිතමු කනවා කියලා අපි තුමු කනවා කියලා එයා පැණි කොමුඩු කෑල්ලක්. ඔන්න දැන් හැම එකකින්ම තියෙනවා පුතේ ටික ටික හරි. දැන් මේ කෑම එක මිශ්‍ර ආහාර වේලක්, සමබල ආහාර වේලක්, හොඳ ආහාර වේලක්. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ওই විදිහට තමයි අපි මිශ්‍ර ආහාර වේලක් සකස් කරගන්නේ. දැන් ඕගොල්ලෝ අද බලන්න ඕනේ අද දවසේ කාපු ඒවා බලන්න දවල් ආහාර වේලක් ගන්න. නිකමට හිතලා බලන්න ඕගොල්ලෝ කාපු ඒ වගේ ඔය කියන හැම තැනකින්ම අඩංගු වුණාද කියලා. කාබෝහයිඩ්‍රේට් තිබ්බද? එතකොට ප්‍රෝටීන් තිබ්බද? විටමින් සහ khනිජ ලවණ තිබ්බද? අන්න ඕක බලන්න. එතකොට පුතේ දැන් අම්මලා බැන බැන හරි මේ එළවලු මැල්ලුම් ඇයි කවන්නේ? ඒගොල්ලෝ මේ කතන්දරේ දන්නවා. ඒක නිසා. එයාලා මේ කතන්දරේ දන්නවා. මගේ දරුවට නිවැරදි බුද්ධි වර්ධනයක් සිද්ධ වෙන්න නම්, නිවැරදි ශාරීරික වර්ධනයක් සිද්ධ වෙන්න නම්, නිරෝගී පැවැත්මක් තියෙන්න නම් මෙයාට මෙන්න මේ කියන හැම එකකින්ම දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ දන්නවා. දන්න නිසායි බැන බැන හරි නේද? ඔයගොල්ලොන්ට කවන්නේ ඕක. ඒක නිසා මින් පස්සේ මොකද කරන්නේ? කෑම එකේ තියෙන මෙන්න මේවා කරවිල ටික අයින් කරන්න එපා. නේද? කන්නේ නැහැ කියලා අයින් කරන්න එපා. මුරුංගා ටික අයින් කරන්න එපා. කැකිරි ටික අයින් කරන්න එපා. පලා වර්ගයක් තියෙනවා නම් ඒක අයින් කරන්න එපා. හරිද? එතකොට මස් මාළු, කිරිබිත්තර ඒවා කන්නේ නැත්නම් මේ යට තියෙන ඒවා කන්න උනන්දු වෙන්න. ඇට වර්ග. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් ඔන්න ඕක ඔළුවේ තියාගෙන අපි එනම් යමු ටියුට් එකේ අපිට ඊගාවට කතා කරන්න තියෙන කෑල්ලට. හොඳයි. මම දැන් ඔය සාකච්ඡා කරේ පුතේ මෙන්න මේ කෑල්ල. හොඳද? ඔය ටික කියව ගන්න. පස්සේ කියව ගන්න. මේ ටික තමයි මම දැන් ටිකක් විස්තර සහිතව කතා කරේ. මේ බලන්න සාමාන්‍යයෙන් හොඳ කෑම එකක සමබල ආහාර වේලක මිශ්‍ර ආහාර වේලක බත් එතකොට පලා වර්ගයක් එතකොට පාට දෙකකින් එළවලු කන්න කියලා තියෙනවා. ඒක කියන්න අමතකුණා. ඇයි පුතේ මේ වර්ණ දෙකකින් යුතු එළවලු වර්ග කන්න කියන්නේ? අපි හිතමු අපි බෝංචි කනවා කියලා. හරි? දැන් බෝංචි කොළ පාටයිනේ. මයි පුතේ මේ කොළ පාට එළවලු වල තියෙන විටමින් වර්ග වලට වඩා වෙනස් විටමින් වර්ග තියෙනවා කහ පාට එළවලු වල. ඒ කියන්නේ අපි හැමදාම හැමතිස්සෙම කොළ පාට ඒවම කකා හිටියොත් අපිට මේ කහ පාට එළවලු වලින් ලැබෙන විටමින් වර්ග ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? ඒකයි නිතරම අපේ කෑම එක පුතේ වර්ණවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ හැම පාටක්ම තියෙන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. හරිද? සමහරට හැම එකක්ම අපිට එහෙම හදා ගන්න බැරි වෙයි. නමුත් දැන් දවසට වේල් 3ක් කන එකේ නේද? එක වේලක් හරි අඩු ගානේ ඒ කියන්නේ මිශ්‍රව ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. නේද? ඒකයි මේ වර්ණ දෙකකින් යුතු එළවලු වර්ග ගන්න කියන්නේ කොළ පාට ඒවා විතර නෙමෙයි කහ පාට ඒවා රතු පාට නේ තැඹිලි පාට ඒවා නේ ඒ වගේ ඒවා දා ගන්න කියලා කියන්නේ. එතකොට මෙතන මේ මස් මාළු බිත්තර කරවල බිම්මල් පුතේ මේ ප්‍රෝටීන් සහිත ආහාරයක් හොඳේ. ඒව ගන්න කියලා තියෙනවා. එතකොට මේ මාෂ භෝග පරිප්පු මුං ඇට වගේ නේ. ඊට පස්සේ අතුරු පස සඳහා සුදුසු පළතුරු වර්ගයක්. මෙන්න මේ වගේ ආහාරයක් ඕගොල්ලෝ හෙටම හදාගෙන කන්න ඕන. මේක මේ කරන්න තියෙන ක්‍රියාකාරකම. ගෙදරදී අම්මට දැන් අද කියන්න මේ ටියුට් එකක් පෙන්නලා මෙන්න මේ જાතියේ කෑම එකක් හදාගෙන කන්න කිව්වා කියලා. ගෙදර හැමෝම. හරි? පුරුද්දක් විදියට දිගටම කරගෙන යන්න ඊට පස්සේ. හොඳයි.
පුරුද්දක් විදියට දෙකට කරගෙන යනකොට ඕගොල්ලන්ට මෙන්න මේක පුරවන්න සිද්ධ වෙනවා. මේක මේ බොහොම වටින සටහනක් පුතේ. මං දැන් ඔය මේ මීට කලින් දැන් මම අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයේනේ මං උගන්වන්නේ. මීට කලින් මම ඒ කියන්නේ මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් අරගෙන ඒ කියන්නේ පළවෙනි පත්වීම අරගෙන ගියේ ගොඩාක් දුෂ්කර පළාතක තමයි උගන්වන්නේ. ඒ කියන්නේ ඒ ඉස්කෝලේ ළමයිනුත් බොහොම ස්වල්ප ප්‍රමාණයක් හිටියේ. අවුරුදු 8කින් ළමයෙක් ශිෂ්‍යත්වයට පාස් වෙලා තිබුණේ නැහැ. අවුරුදු 8කින්. ඊට පස්සේ අපි පොඩි මේ සමීක්ෂණයක් කරා මේ ළමයින්ගේ මේ ගේන කෑම එක පොඩ්ඩක් අපි නිරීක්ෂණය කරා මේගොල්ලෝ කොහොම කෑමද ගේන්නේ කියලා. ටිකක් ග්‍රාමීය පෙදෙසක් ඕනතරම් සමබල ආහාර වේලක් සකස් කරගන්න පුළුවන්කම තියෙද්දි ඒගොල්ලොන්ගේ බත් එකේ බොහෝ විට තිබ්බේ පුතේ මසුයි පරිප්පුයි බතුයි. ආයි සෝයා මීටුයි පරිප්පුයි බතුයි. ආයි නූඩල්ස් ගෙනලා තිබ්බා එක ළමයෙක් හැමදා. හරිද? තව ළමයෙක් ඉඳලා තියෙනවා ඒ ළමයා මේ පුරුද්දක් විදිහට කඩේට ගිහිල්ලා සල්ලි ඉතුරුනොත් අජිනමොටෝ පැකට් එකක් තමයි අරගෙන කකා එන්නේ. එතකොට ඒ ගමම ගත්තාම ඒ නොදැනුවත්කම ඒගොල්ලෝ ඊ타මාත්ම නරක ආහාර පුරුදු වලට ඇබ්බැහි වෙලා හිටියේ. ඊට පස්සේ අපි මොකද කරේ? සෞඛ්‍ය අංශවලත් සහයෝගය අරගෙන ලොකු ව්‍යාපෘතියක් කරා මේගොල්ලොන්ට සමබල ආහාර වේලක තියෙන අත්‍යවශ්‍යතාව මොකක්ද කියලා දෙමව්පියන්ටත් පෙන්වලා දීලා ලොකු වැඩසටහනක් කරා. ඒ කියන්නේ අවුරුදු ගානක වැඩසටහනක්. ඊට පස්සේ ඒ ඉස්කෝලේ මම ඉගෙනුවේ 4 වසරටයි 5 වසරට. ඒක 4 වසරේ බාරගත්ත ළමයි 5ෙදි කරා. අවුරුදු 8කට පස්සේ අපිට පුළුවන් වුණා ළමයින්ව ඒ ඉස්කෝලේ ශිෂ්‍යත්වය පාස් කරන්න. හොඳට පාස් වුණා ඒගොල්ලෝ. ඒ කියන්නේ කෙලින්ම ඒගොල්ලෝ කන කෑම බලපෑවා ඒගොල්ලෝගේ බුද්ධියට. බුද්ධි වර්ධනයට බලපෑවා. බුද්ධි ඵලය හොඳටම අඩු වෙනවා. ඔය කොළ වර්ග එහෙම නොකා හිටියහම. හරිද? ඉතින් මෙන්න මේ වගේ සටහනක් අපි මේ නිතරම ඒගොල්ලන්ට ලබා දීලා තිබ්බ හැම දරුවෙක්ටම. කන කෑම මේ ලකුණු කරන්න. ලකුණු කරලා පන්තිභාර ගුරුතුමියගේ අධීක්ෂණය යටතේ ඒවා තියාගත්තා. හරි? ඉතින් ඕගොල්ලන්ටත් මෙන්න සටහනක් ලැබිලා තියෙනවා. ඕගොල්ලෝම මැනගන්න පුතේ ඕගොල්ලෝගේ පෝෂණය කොහොමද හොඳට සිද්ධ වෙනවද කියලා. මේ බලන්න දිනය. මම මෙතන මේ 5යි 4 මේ කියලා මේ දිනයක් දාලා තියෙනවා. මේක කපා හරි. මේක කපා හරි. අපි දාගමු උතන අද දිනේ මම දානවා 4 වෙනි මාසේ 9නේ. ඒක නිසා මම දානවා 4 දාලා 9 දැම්ම. ඕනනම් සම්පූර්ණ දිනේම දාගන්න පුළුවන් 2022 4 වෙනි මාසේ 9 කියලා. නැත්නම් ඉංග්‍රීසි ක්‍රමයට දාගන්න පුළුවන් අනිත් පැත්තට ඕනම විදිහක්. දැන් මෙතන ඔන්න අපි එකක් මාක් කරන්න යන්නේ. හොඳේ. අපි ගමු පුතේ අපේ දිවාහාරයේ අද ඔන්න බත් තිබ්බා කියලා. හරි උපකල්පනය කරනවා. ඔන්න මෙතන හරියක් දාලා තියෙනවා. පේනව නේද? මම ඔබට පේන්න තව හොඳට දාන්නම් මෙහෙම. ඔන්න දැන්. අපි හිතමු අපි කාපු බත් එකේ තිබ්බා කියලා එළවලු අපිම බෝංචි තිබ්බා කියලා. ඔන්න එතකොට ඒකට හරියක් දාන්න පුළුවන්. එළවලු 1 එළවලු 2 කියලා කියන්නේ පුතේ සමහරට එළවලු වර්ග දෙකක් විතර තියෙන්න පුළුවන්. අපි කියවනේ පාට දෙකකින් කණ්ඩ කියලා. නේද? ඒක නිසා. අපි හිතමු අපි කාපු එකේ ඊට පස්සේ අපව කැරට් තිබ්බා නැත්නම් බීට්රූට් තිබ්බා කියලා අපි හිතමු. රතු පාටයි නාන්න තව අමුතුම පාටක් ආවා. හොඳයි ඔන්න ඒකටත් ඔන්න හරියක් දාන්න. හරි? එතකොට මේ පලා වර්ගයක් තිබ්බනම් අපිට පලා වර්ගේ නම මෙතන ලියන්න පුළුවන්. නැත්නම් හරියක් දාගන්න පුළුවන්. හරි? අපි හිතමු අපි ගොටුකොළ මැල්ලුමක් තිබ්බා කියලා. ගොටුකොළ සම්බෝලයක් තිබ්බා කියලා. ඔන්න හරි දාන්න පුළුවන් නැත්නම් මෙතන ලියන්න පුළුවන් ගොටුකොළ කියලා. අපි හිතමු අපි කාපු කෑම එකේ බිම්මල් තිබ්බා කියලා. එහෙනම් මේකත් හරි. මාෂ භෝගයක් තිබ්බේ නැහැ කියලා හිතුව මේ ප්‍රශ්නයක් නැහැ. තිබ්බනම් තවත් හොඳයි. ඇයි මෙතන මස් මාළු බිම්මල් කරවල විතර කාලා නොතිබ්බත් මාෂ භෝගයක් කාලා තිබ්බොත් ඒ අඩුව සපිරෙනවා. අපි හිතමු පරිප්පු කෑවා කියලා. හොඳයි. අතුරුපසට අපි හිතමු මොකක් හරි
පළතුරක් කෑවා කියලා අපි හිතමු කෙසෙල් ගෙඩියක් කෑවා කියලා අපිට මෙතන දාන්න පුළුවන් කෙසෙල් කියලා. ඕකේ පුතේ මේ ඇතුලේ ලියන්න පුළුවන් නම් කාපු එක තවත් හොඳයි. හොඳේ. ඇතුලේ ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔය විදිහට ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේක ගෙදර වැඩක් හොඳේ. සතියක් මේ එක දවසේ පුරවන්න එපා ඈ. ඊසරට සතියම කන්නේ මේවා තමයි කියලා එක දවසේ පුරවන්න එපා. දැන් හෙට කන ඒවා මොනවද කියලා හෙට පුරවන්න. අනිද්දා කාපුවා අනිද්දාට පුරවන්න. ඒ දවස් වලට කෑම කාලා ඉවර වෙච්ච ගමන් මේක අතරටම පුරවන්න. දැන් මේ ටිකේ මේ ඉස්කෝලෙත් නෑනේ. අවුරුදු දවසට එහෙම මේක පිරීලා ඉතිරිලා යයිනේ. කන කෑමට. එතකොට මේක පුරවලා තිය ගන්න ඕගොල්ලෝ දින 7ක් තුල කරපු දේවල් ওই විදිහට සටහන් කරන්න පුළුවන් නේද? කොහොමද අත උස්සන්න වැඩේ කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය? හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙනම් පුතේ තුන්වෙනි පිටුව පෙරලන්න තුන්වෙනි පිටුව. තුන්වෙනි පිටුවෙත් මේ උඩට ඇවිල්ලා තියෙනවා අරක එක මේ රෝ එකක්. ඒ ඇවිල්ලා අර 1 2 3 4 1 2 3 4 5යි උඩ අපි පිරවපු එකයි 6යි මේකයි 7යි මේකයි. මේකෙත් පුරවන්න. හරි? හොඳයි. පුතේ මේ බලන්න. ආපහු සැරයක් අර කතන්දරේම දැන් උතන තියෙනවනේ ඔයගොල්ලෝගේ පෝෂදායී ආහාර වේලකින් මේ ලැබෙන දේවල් මොනවද කියලා. සාමාන්‍යයෙන් පෝෂදායී ආහාර වේලකින් පුතේ මේ සිද්ධ වෙන දේවල් තුනක් තියෙනවා. සිද්ධ වෙන දේවල් තුනක් තියෙනවා. කාටද අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා ඇති කියලා. හොඳ පෝෂදායී ආහාර වේලකින් මොනවද සිද්ධ වෙනවා ඇතිද? අපිත් එක්ක මීට කලින් කතා නොකරපු කෙනෙක් හොඳ පෝෂදායී ආහාර වේලක් ගත්තාම අපිට මොනවා වෙයිද? ආහාරي සුනේර සම්නි. සුනේර හොඳ පෝෂදායී ආහාර වේලක් ගත්තාම අපිට සිද්ධ වෙන දේවල් තුනක් තියෙනවා කියලා මම කිව්වා. මොනවද ඒවා? ශක්තිය. එකක් තමයි පුතේ අපේ ඇඟට ශක්තිය ලැබෙනවා. ඊගාව එක වර්ධනය වීම. ශරීරය වර්ධනය වෙනවා. දෙවෙනි එක ඊගාව එක ලෙඩ රෝග වලින් ආරක්ෂා. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා. ඔන්න ඔය කාරණා තුන පුතේ ප්‍රධාන වශයෙන් අපි ගන්න ආහාර වේල සමබලයි නම් සිද්ධ වෙනවා. හරි? මේ බලන්න මෙතන දැන් ආපහු ඕගොල්ලන්ට පෙන්නනවා. මොනවද? මේ තියෙන ශක්තිය ලබා දෙන ආහාර. හරි? හොඳයි සුනේර මයික් එක ඔෆ් කරන්න. බලන්න පිටි සහිත ආහාර. නේද? ඒ වගේම පැණි රසත් ඕකට අයිති. හොඳේ? එතකොට මේ බලන්න ශරීරය වර්ධනය කරන ආහාර. ප්‍රෝටීන් තියෙන්නේ වගේ. පුතේ ඇඟට ශක්තිය ලබා දෙන ආහාරවල තියෙන පිෂ්ඨය කාබෝහයිඩ්‍රේට්. එතකොට ශරීරය වර්ධනය කරන ආහාරවල තියෙන ප්‍රෝටීන්. එතකොට ශරීරය ආරක්ෂා කරන ආහාරවල තියෙන පුතේ විටමින් සහ khනිජ ලවණ. පැහැදිලි නේද? ඔය කාරණේ අමතක කරන්න එපා. විභාගවල පුතේ ඇති පදම් ප්‍රශ්න ඇහිලා තියෙනවා මෙන්න මේක ආශ්‍රිතව. එක එක જાතිය ප්‍රශ්න ඇහිලා තියෙනවා. හොඳේ? ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ටික. මේක ඒ කියන්නේ ඔයගොල්ලෝ භාවිතයෙන් මේක කරාම හරි. ආය අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ සමබල ආහාර වේලක් ගැන අවබෝධයෙන් කෑම කනවනම්. ඕගොල්ලෝ දන්නවා කෑම එක බෙදාගත්තාම මේකේ අහවල් එක නැහැ කියලා. නේද? මේකේ මේ අහවල් දේවල් තියෙනවා. එහෙනම් මෙන්න මේක අද මට අඩුයි. අන්න එහෙම ඕගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා නම් ආපහු අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ මේවා. හොඳයි. ඊට පස්සේ දැන් කෑම විතරක් නෙවෙයි. කෑම විතරක් නෙවෙයි අපි බීම ගැනත් කතා කරන්න ඕන. බීම ගැනත් කතා කරන්න ඕන. මොනවද හොඳ බීම වර්ග තියෙන්නේ? Fanta, Sprite, Coca-Cola. ඒ කියපු ඒ වගේ පුතේ තියෙනවා කෘත්‍රිමව හදපු වර්ණක. ඒ කියන්නේ පාට වර්ග තියෙනවා.
දැන් බලන්නකෝ ඔය මේ පැණිවීම එකක් අරන් බිව්වහම අපි හිතමු දැන් රතු පාට එකක් අරන් බිව්වා කියලා කට මොකද වෙන්නේ? කට රතු පාට වෙනවා. දැන් එහෙම වෙන්නේ ඇයි? ඒකට පුතේ පිටින් දාලා තියෙනවා කලරින්. පාට වර්ග දාලා තියෙනවා අර ලස්සන වෙන්න. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? මේ පාට වර්ග ගොඩක් ඒවා හැම එකම නෙමෙයි ගොඩාක් ඒවා පුතේ අපේ මේ ශරීර සෞඛ්‍යයට අන්තිම අහිත කරයි. අන්තිම අහිත කරයි. ඊට පස්සේ ඒවා රස වෙන්න එක එක රසකාරක දාලා තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ අත උස්සන්න බලන්න කඩෙන් අරගෙන අඹ බීම බීලා තියෙන කට්ටිය. දියුල් බීම බීලා තියෙන කට්ටිය. දොඩම් බීම බීලා තියෙන කට්ටිය. දැන් එක එක જાතිය පළතුරු බීම වර්ග තියෙනව නේද පුතේ? ওই බීම බෝතල් වල. නැවුම් පළතුරු බීම නෙමෙයි මම මේ කියන්නේ. බෝතල් වල අසුරපුව තියෙන්නේ. දැන් ඕවා පුතේ ඔය විශාල සමාගම් වලින් හදන්නේ මුළු ලෝකෙටම දෙන්නනේ. මුළු ලෝකෙටම. එතකොට මුළු ලෝකෙටම අඹ බීම බෙදන්න දැන් කොහෙන්ද ඔච්චර අඹ ගෙඩි? හරි. සමහර මේ කම්පැනි තියෙනවා ඇති සත්භාවයෙන් හොඳම පළතුරු වලින් හදන. ඒ වුණාට පුතේ බහුතරයක් තියෙන්නේ කෘත්‍රිමව අර අඹ රස ගන්න එක එක ඇසන්ස් වර්ග එකතු කරපු බීම වර්ග. ඒ බීම එකක් කැඩුවාම අඹ සුවඳේ බෑ පැත්ත පළාතේ ඉන්න බෑ. අඹ සුවඳේ බෑ. එච්චර සුවඳක් තියෙනවද අඹ? සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවනේ. නමුත් අර අඹ බීම කියලා අර කෘත්‍රිමව දෙන ඒ බීම බෝතලයක් කැඩුවාම පැත්ත පළාතේ ඉන්න බෑ අඹ සුවඳයි. ඒ කියන්නේ මොකක් හරි මේ ඒ කියන්නේ අඹ සුවඳ එන්න මොකක් හරි එකක් කලවම් කරලා තියෙනවා. ඔකට ඇඟට හොඳ නැති එකක්. ඒක නිසා කැම් විතරක් නෙමෙයි බීම වලිනුත් අපි පරිස්සම් වෙන්න ඕනේ. බීම වලිනුත් අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් විශේෂයෙන්ම මේ ඔය බීම වර්ගවල අධික විදිහට ඊට පස්සේ සීනි තියෙනවා. අධික සීනි තියෙනවා. එතකොට අපි 3 ශ්‍රේණියේදී කතා කරා පුතේ අපේ ආහාර පාඩමේදී මට හොඳට මතකයි ඔය මේ බීම වර්ගවල තියෙන සීනි ප්‍රමාණය දැනගන්න ඒකේ ගහලා තියෙන වර්ණ මොනවද කියලා කතා කරා. ඒක මේ 4 ශ්‍රේණියට දැන් අදාළ නැහැ. නමුත් මම කියන්නම් ඕගොල්ලෝ ගන්න බීම එකක රතු පාටින් රවුමක් තිබ්බොත් ඒ කියන්නේ ඒකේ අම්බානක සීනි තියෙනවා කියන එක. හරිද? ඒ කියන්නේ හොඳටම සීනි තියෙනවා. පැණි රහ අධිකයි කියන එක. ඊට පස්සේ කහ පාටින් තිබ්බොත් මධ්‍යම ප්‍රමාණයේ සීනි තියෙනවා. ඒ කියන්නේ මැද මට්ටමක තියෙනවා. වැඩිත් නෑ අඩුත් නෑ කියලා. හරි? කොළ පාටින් තිබ්බොත් හොඳටම හොඳයි. ඒ කියන්නේ සීනි ප්‍රමාණය හොඳටම අඩුයි කියන එක. රයිට්. එතකොට දැන් ඕව ඔක්කොම බොන්න එපා කියලා කියනවනම් මොනවද අනේ අපි බොන්නේ? අපිට බොන්න ඕන තරම් හොඳ ඒවා තියෙනවා. මේ බලන්න. ඔයාලගේ ඔය වගුව පුරව ගන්න මම අවස්ථාව දෙන්නම්. දැම්ම වගුව බලන්න එපා. මේ බලන්න පුතේ. දැන් ඖෂධීය පාන වර්ග පුතේ මේ ශ්‍රී ලංකාවේ අපිට ඕන තරම් හදා ගන්න පුළුවන් කොටස් තුනකට අපිට ඒවා වෙන් කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා පුතේ තම්බලා බොන්න ගන්න ඒවා. දැන් බෙලි මල්. එතකොට රණවරා මල්. එතකොට මේ පොල්පලා වගේ දේවල් තම්බලා බීමට ගන්න පුළුවන්. ශරීර සෞඛ්‍යයට කිසිම අහිතකරයක් නැහැ. හරි? අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොන්වත් සම්බන්ධ කරගෙන මෙන්න මේ જાතිය දන්සලක් දෙන්න. අපි අර මල් දන්සලක් දුන්නේ. ඊටාම සාර්ථකව අපි මල් දන්සල දුන්නා එදා. දැන් ඔන්න මේ අපි ෆොටෝ දැම්මේ නැහැ ගෲප් එකට. නමුත් හොඳට මල් දන්සල දුන්නා. අපි ගොඩාක් දෙනෙක් ඇවිල්ලා හිටියා. හොඳට පින් සිද්ධ කරගත්තා අපි එදා. දැන් එදා එන්න බැරි වෙච්ච කට්ටිය අපි ආරාධනා කරනවා මෙන්න මේ අපි තව දන්සලක් දෙනවා ඉදිරි දවසක ඒකට එන්න කියලා. හරි? එතකොට තම්බල බොන්න ගන්න පුළුවන් පුතේ බෙලිමල් රණවරා පොල්පලා වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ඉරමුසු වලින් කැඳ හදනවා. කරපිංචා වලින් කැඳ හදනවා. හාතවාරිය කැඳ හදනවා. මුකුණු වෙන්න කැඳ හදනවා. ගොටුකොළ කැඳ හදනවා. වැල් පෙනන කැඳ හදනවා. මීට අමතරව මෙතන තියෙන මෙන්න මේ රණවරා තියෙන්නේ. ওই රණවරා කොළ වලිනුත් කැඳ හදනවා. ඉතින් ඒවා පුතේ ඇඟට හරිම ගුණයි. හරිම හොඳයි. ආසාවෙන් බොන්න පුළුවන් හකුරු කෑල්ලකුත් ගත්තාම නේද? බොන්න පුළුවන්. ඊට අමතරව අපිට විවිධ පළතුරු බීම වර්ග විවිධ බීම වර්ග හදා ගන්න පුළුවන් යුෂ පාවිච්චි කරලා මෙන්න මේ කෙසෙල් වලින්. හරිම ලේසි. නේ? කෙසෙල් ගෙඩි ටිකක් ගත්තා හොඳට බ්ලෙන්ඩ් කරා නේ? ඕනනම් අයිස් කැට ටිකක් දැම්මා සීනි ටිකක් දැම්මා බිව්වා.
තව විදිහක් තියෙනවා කෙසෙල් බීම හදාගන්න වතුර වෙනුවට කිරි දානවා. නැවුම් කිරි දාන්නත් පුළුවන් නේ. නැවුම් කිරි භාගයක් විතර අරගෙන කෙසෙල් බ්ලෙන්ඩ් කරලා ඒකට මිශ්‍ර කරලා ඕනනම් බිස්කට් එකක් දෙකකුත් කුඩු කරලා දානවා ඔකට. ඊට පස්සේ සීතකරණේ තියලා බොන්න ගන්න පුළුවන්. එහෙම නැතුව නිකන් ගන්න බොන්න පුළුවන්. සියඹලා ඒත් එහෙමයි. හරි? හොඳ රසවත් පානයක් හදාගන්න පුළුවන්. පිපිඤ්ඤා වලිනුත් හදනවා හොඳ බීමක්. ඇඟ සිසිල් කරන ගුණයෙන් යුක්තයි. පිපිඤ්ඤා කියන්නේ කොහොමද? සීත ගුණයෙන් යුක්ත ආහාරයක් නේද? ගොඩාක් ලෙඩ රෝග වලට හොඳයි. ඕගොල්ලෝ දන්නවද වෙරළු අත උස්සන බලන්න වෙරළු බීම බීලා තියෙන කට්ටිය? නැති කට්ටිය බොන්නකෝ අම්මට කියලා හදාගෙන. කැකිරිත් එහෙමයි ඈ. කැකිරි පුතේ දැන් එළවලුවක් විදිහට ගත්තට කැකිරි වලින් බීම හදනවා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දන්නවද කරවිල වලිනුත් හදනවා බීම. කරවිල වලින්. ඊට පස්සේ නෙල්ලි. හරි? අපි කියන්නේ බෙහෙත් නෙල්ලි කියලා. බෙහෙත් නෙල්ලි කියන එකේ පුතේ රස වර්ග ගොඩාක් තියෙනවා. පැණි රසක් තියෙනවා. තිත්ත රසක් තියෙනවා. ඇඹුල් රසක් තියෙනවා. කහට රසක් තියෙනවා. හරි? ඉතින් ඔය කියන හැම රසක්ම තියෙනවා නෙල්ලි වල. මෙන්න මේක විටමින් C එහෙම බහුල පළතුරක් නෙල්ලි කියලා කියන්නේ. එතකොට මේ නෙල්ලි ටිකක් අරගෙන බ්ලෙන්ඩ් කරලා වතුර මිශ්‍ර කරලා සීනි ටිකක් දාලා ඕන්නම් සීතකරණේ තියලා පානය කරන්න පුළුවන් නම් කොච්චර හොඳද ඇඟටනේ. ඔය ગેස්ට්‍රයිටිස් වගේ ලෙඩ රෝග වලටත් හොඳයි නෙල්ලි. ඊට පස්සේ දොඩම් විටමින් C බහුලයි. ඉතින් මෙන්න මේ විදිහේ පුතේ මේ ඖෂධීය පාන වර්ග සකස් කරගෙන බොන්න පුළුවන් අපිට අර කියන ජරාව බොන්න නැතුව. තේරුණා නේද? එහෙනම් ඕගොල්ලෝගේ ওই ටියුට් එකේ මම ඔන්න ඕගොල්ලන්ට උදව්වක් කරලා තියෙනවා. මොකද්ද? දැන් ටියුට් එකේ තියෙනවානේ සුදුසු පරිදි වගුගත කරන්න කියලා. මෙතන මේ තියෙනේ බෙලිමල් කෙසෙල් රණවරා සියඹලා පොල්පලා ඉර මුසු කරපිංච හාතවාරිය මුකුණු වැන්න ගොටුකොළ වැල් පෙනල පිපිඤ්ඤා වෙරළු කැකිරි නෙල්ලි දොඩම්. මේ ටික දැන් සුදුසු විදියට මේකට දාන්න කියලා තියෙන්නේ කොහමද? තම්බලා බොණ්ඩ ගන්න ඒවා මෙතෙන්ට දාන්න. මේ උඩ තියෙන ඒ වගේ හොඳේ. එතකොට කැඳ හදලා බොණ්ඩ ගන්න ඒවා මෙතෙන්ට දාන්න. යුෂ වලින් බීම වර්ග හදා ගන්න ඒවා මෙතෙන්ට දාන්න. ඉතින් මම අර ඉස්සෙල්ලා පෙන්නපු PowerPoint presentation එකේ ඒ ටික ඔක්කොම දාලා තියෙන්නේ. මම එහෙනම් ඒක පෙන්නන්නම් ලියා ගන්නවද? හරි. ඔන්න එහෙනම් විනාඩි 5ක් දෙන්න. ඉක්මනට ලියා ගන්න.
හොඳයි පුතේ වෙලාව ඇති නේද? දැන් ඔයාලා දන්න තව කරුණු ඕන තරම් දෙමෝපියන්ගෙන් අහලා වැඩිහිටියන්ගෙන් අහලා ඔයගොල්ලෝගේ සීයලා ආච්චිලාගෙන් අහලා තම්බලා බොන්න ගන්න තව ඒව මොනවද? ඈ මේ තව ඕන තරම් තියෙනවා ඈ. දැන් ඔය වෙනිවැල් ගැට, පොත්ත මල්ලි නේද? එතකොට සුදුලු මේ වගේ ඕන තරම් තම්බලා බොන්න ගන්න තව තියෙනවා හොඳේ. ඒව ලියා ගන්න. කැඳ හදන්න ගන්න තව ඒව හොයලා ලියා ගන්න. බීම වර්ග සාදා ගන්න යුෂ වලින් මේවා තව ඕන තරම් තියෙනවා හොඳේ. විශේෂයෙන්ම මෙතන මෙන්න මේ කැකිරි එතකොට ඔය මේ නෙල්ලි පිපිඤ්ඤා වගේ මේ දීලා තියෙන පුතේ ගුරුවත් පොතේ මේ ඕගොල්ලන්ට දීලා තියෙන නිසා. ඒ කියන්නේ අපි ඕගොල්ලන්ට තොරතුරු දෙනකොට ගුරුවත් පොතේ තියෙන කරුණු කිසිසේත්ම මග අරින්නේ නැහැ. ඒ කියන්නේ ඊට අමතරව තව කරුණු සම්භාරයක් දෙනවා. හැබැයි ගුරුවත් පොතේ තියෙන ටික අනිවාර්යයෙන්ම දීලා. මොකද මේ විභාගයට ප්‍රශ්න හැදෙනකොට ඔය ගුරුවත් පොතේ තියෙන ඒ වගේ ගොඩාක් එනවා. ඒක නිසා ඒ එක කරුණක්වත් මග අරින්නේ නැහැ. ගුරුවත් පොතේ තියෙන ඒවා නම් මග අරින්නේම නැහැ. දැන් ඉස්සරහට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ අපේ ආහාර පාඩමෙන් මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයේදී අහපු ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතාම වැදගත් එකක් පෙන්නන්න. හොඳයි. ඊට පස්සේ ඔන්න අපිට සාකච්ඡා කරන්න තියෙනවා ආහාර පිළිගැන්වීම. දැන් අපි දන්නවා පුතේ මේ කන්න හොඳ කෑම වර්ග, බොන්න හොඳ බීම වර්ග, නේ හොඳ නරක ඔන්න හොඳ තම අපි දන්නවා. දැන් ආහාර කියන පාඩම යටතේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ආහාර පාන කවුරු හරි කෙනෙක්ට පිළිගන්නනකොට අපි මේ කොහොමද මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ආවට ගියාට අපි කැම එකක් තව කෙනෙක්ට දෙන්නේ නැන්නේ. ඒක දෙන ක්‍රමයක් තියෙනවා. දැන් ඔන්න එකපාරක් මේ හෝටලයකට ගිහිල්ලා මිනිස්සෙක් තේ එකක් ඉල්ලුවා බොන්න. ඉල්ලුවට පස්සේ මේ තේ එක බොන්න අරගෙන ඊට පස්සේ ඔන්න දැන් අර වේටර් මහත්මයාට ඒ කියන්නේ ආහාර පිළිගන්නන කෙනාට කෑ ගහනවලු
වේටර් මෙහෙන්න මේ බලන්න මේ තේ එකේ පණුවෙක් නේ කියලා. ඊට පස්සේ වේටර් මහත්තයා ආවා. ඇවිල්ලා කිව්වලු මේ බොරු කියන්න එපා මහත්තයා පණුවෙක් ඉන්නවා කියලා මේකේ කෑ ගහලා මේ තව වටේ මිනිස්සුත් ඉන්නවා. ඒක මේ හෝටලේටත් හොඳ නැහැ. මේකේ කොහෙද පණුවෙක් ඉන්නේ? මේකේ මේ ඉන්නේ පණුවෙක් නෙමෙයි මේ ඉන්නේ ගැඩවිලෙක් කිව්වා. එතකොට අපි ආහාර පිළිගන්නන්න ඕනේ එහෙමද? ඈ ආපහු එක සැරයක් එක්කෙනෙක් බනිස් එකක් අරගෙන යනවලු පිළිගන්නන්න ඇඟිල්ලෙන් මෙහෙම බන්දේසියට තියලා තද කරගෙන. ඊට පස්සේ ඇහුවලු ඇයි ඔය බනිස් එක ඇඟිලි දෙකෙන් කොහොම තද කරගෙන එන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු තව පාරක් වැටෙයි කියලා කිව්වා. ඒ කියන්නේ එකපාරක් වැඩිච්ච එකක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කෑම පිළිගන්නන්න ඕන කොහොමද? එහෙමද? නෑ. අපි පිළිගන්නන එක පුතේ බොහොම පිරිසිදුව පිළිවෙලට පිළිගන්නන්න ඕන. දැන් විශේෂයෙන්ම දැන් අපි කෑම පිළිගන්නනකොට දැන් අපි පිළිගන්නන කෑම වර්ගය තියෙනවානේ. අන්න ඒකට ගැළපෙන සුදුසු වාජනයක් අරගෙන තමයි පිළිගන්නන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් බීම වර්ග පිළිගන්නනකොට අපි හිතමු මොකක් හරි පළතුරු බීම එකක් කියලා. පළතුරු බීම එකක් අපි දාලා දෙනවද අර තේබුණ පීරිසිය සහිත අඬු කෝප්පයකට? නෑ එහෙම දෙන්න එක ගැළපෙන්නේ නෑ. එතකොට හොඳ රස්නේ තියෙන තේ එකක් මොකද කරන්නේ? අපි දෙනවද ප්ලාස්ටික් කෝප්පයකට? නෑ ගැළපෙන්නේ නෑ. එහෙමත් නැත්නම් අර වතුර බොන වීදුරුවකට දෙනවද හොඳ තේ එකක්? නෑ දෙන්නේ නෑ. දැන් තේ එකක් පිළිගන්නන්න වඩාත්ම සුදුසු කොයි වගේ බඳුනක්? මෙන්න මේ වගේ අඬුව සහිත පීරිසි කෝප්පයක්. ඉතින් ඕක තමයි මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයේදී අහලා තිබ්බ ප්‍රශ්නේ. මොකක්ද අහලා තිබ්බේ? පහත සඳහන් ඒ වාගෙන් උණුසුම් පානයක් පිළිගැන්වීමට වඩාත් සුදුසු කුමක් කියලා තිබ්බා උත්තර තුනක්. එකක් මට මතක විදියට තිබ්බා වතුර බොන වීදුරුවක් වගේ එකක්. තව එකක් තිබ්බා ප්ලාස්ටික් කෝප්පයක් කියලා. තව එකක් තිබ්බා අඬුව සහිත පීරිසි කෝප්පයක්. ඉතින් සමහරු අඬුව සහිත පීරිසි කෝප්පයකට ගහලා තිබ්බා. සමහර කට්ටිය ප්ලාස්ටික් එකකටත් ගහලා තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ගෙදර එහෙම වෙන්න දෙන්නේ. ඉතින් දැන් මේ ඔය විභාග දෙපාර්තමේන්තුව අයට පුතේ ප්‍රශ්න හදලා දැන් හදන්න විදිහක් නැතුව ඉන්නේ. ඒක නිසා මේ කියන කරුණු ඔක්කොම හරි වටිනවා. කොහොම ප්‍රශ්න හදයිද දන්නේ නැහැ. ඒක නිසා මේවා ඔළුවට දාගන්න. ඒකයි ලියන එක අඩු කරලා ඔයගොල්ලන්ට කතා කරන එක සාකච්ඡා කරන එක වැඩි කරලා තියෙන්නේ. එතකොට ඊගාව එක. දැන් අපි මොකක් හරි භාජනයකට ආහාර දාන්න කලින් ඒ ආහාර දාන භාජනයේ පුතේ හොඳට හොදලා පිරිසිදු කරන්න ඕන. කෝප්පේ අරගත්ත ගමන් ඒකට තේ ටික වක් කරලා ගිහිල්ලා දෙන්නේ නැහැ නේ. ඒ කෝප්පේ දූවිලි තියෙන්න පුළුවන් නේ. වෙන වෙනත් දේවල් තියෙන්න පුළුවන්. කැරපොත්ත හූන පවා ඉන්න පුළුවන්. නේද? ඒක නිසා ඒ භාජනයේ ආහාරයක් හරි පානයක් හරි දෙන භාජනයේ හොඳට පිරිසිදු කරන්න ඕන. ඊට පස්සේ ඒ භාජන වලට පුතේ નિયમિત ප්‍රමාණයට කෑම දාන්න ඕන. දැන් පිඟාන පුංචි ඕක ඉතිරිලා යන්න අපි බත් දාන්නේ නැහැ. ඒකට දාන්න පුළුවන් ප්‍රමාණයට අපි බත් දානවා. සමහරු තේක දෙනකොට දෙනව කොහොමද දන්නවද? මෙන්න මෙතෙන්ට එනකම් පිරෙන්න දෙනවා. මේ මෙතන කටමට්ටමට මෙතෙන්ට එනකම් පිරෙන්න දෙනවා. ඊට පස්සේ අරගෙන යන්නත් බෑ. අනේද අනිත් එක්කෙනාට ඒක බොන්නත් බෑ. බොන්න ගියාම උඩ මෙන්න මේ හරියක් විතර යනකම් ඒ ටික හැලෙනවා ඇඟට. එහෙමවත් නැත්නම් අන්න එයාට සිද්ධ වෙනවා හෙමීට කට ගාවට මේක අරගෙන සුරු ගාලා ළඟ ඉන්න කට්ටියත් ඇදිලා එන්න උඩට අදින්න. ඇයි ඒ තරමට කට කපලා අර තේක දීලා. ඒකයි. එතකොට ඒකට දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. අපි මේ ප්‍රමාණය දැනගන්න ඕනේ පුතේ. ඊගාවට අපි තුම මෙන්න මේ જાතියේ අඬුව තියෙන එකකට තේ එකක් දාලා අපි දෙනවා කියලා. මොකද කරන්නේ? අපි හොඳට අඬුවෙන් අල්ලගෙන අර මිනිස්සයාට දෙනවද මේ රත් වෙච්ච පැත්ත අල්ලගන්න? නෑ එහෙම කරන්නේ නෑ. අපි මේක පුතේ අර පීරිසියකට උඩින් තියලා මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා දෙනවා. මෙන්න මේ අඬුව තියෙන අඬුව එයාගේ පැත්තට හරවලා දෙනවා. නේද? අපි නැත්තම් අර රස්නේ එක හොඳට අඬෙන් අල්ලගෙන ගිහිල්ලා අර මිනිස්සයාට දෙනවා පිච්චි අර කල්ල ගන්න කියලා. එහෙම කරන්නේ නැහැ. මේ මතක තියාගන්න මේ වගේම ප්‍රශ්න හැදෙන්න පුළුවන් ඈ.
එතකොට මොකද කරන්න ඕනේ අපි? අඬුව සහිත බඳුනක් පිළිගන්නවා නම් ඒකේ අඬුව පුතේ අර ඒක ගන්න කෙනාට සංග්‍රහ කරන කෙනාගේ දකුණු පැත්තට විශේෂයෙන්ම දකුණු පැත්තට දකුණු අත පැත්තට හිටින විදිහට තමයි ඕක දෙන්න ඕනේ. මොකද බොහෝ දෙනෙක්ට හුරු අත දකුණ නිසා. පැහැදිලිද? අඬුව එයාගේ දකුණු අත පැත්තට හරවල ඕකෙන් ප්‍රශ්න හැදෙන්න පුළුවන් ඈ මතක තියාගන්න. මොකද කරන්න ඕනේ? ඒ අඬු කෝපේ අඬුව එයාගේ දකුණු අත පැත්තට හිටින විදිහට අල්ලලා දෙන්නයි ඕනේ. ඊට පස්සේ සමහර විට පුතේ මේ අපි මේ වීම වර්ගයක් පිළිගන්නනවා නම් මොකද කරන්නේ? මේ මේසෙට සමහර විට මේ රෙදි කෑල්ලක් එලලා ඒක උඩින් අපි බීම් එක තියනවා. අත් පිස්නාවක් හරි මොකක් හරි අනිත් එක තමයි රෙදි කෑල්ලක් හරි මොකක් හරි තියනවනම් අපි මේස උඩින් ඒක මොකද කරන්නේ? උන්ඩි කරලා නිකන් මේස උඩ ගොඩ ගහනවද ගිහිල්ලා? කිලුටු රෙද්දක් මොකක් හරි හොදන්න තියෙන ඇඳුමක් අරගෙන ඇවිල්ලා මේස උඩින් තියනවද? මේකෙන් පිහුවාට කමන්නේ නැහැ. ඕක හොදන්න තියෙන්නේ කියලා. මේකෙන් පිහ දාන්න මේ ඕක තියාගන්න ඕනේ මේ කැමයකට යටින් මේක තියාගන්න අපි ඕක හොදන්න තියෙන්නේ. ගිහිල්ලා තියනවද? කලින් පාවිච්චි කරපු ලේන්සුවක් හොරෙන් දෙකට නමලා තියනවද මේ හොඳ ලේන්සුවක් කියලා? අරයට කියන්නේ නැතුව. එහෙම කරන්නේ නැහැ. උදේ ආහාර පිළිගන්නනකොට අපි හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි ගැන මිම්මක් ඇති කරගන්නේ ඒගොල්ලෝ අපි ආහාර පිළිගන්නන විදිහෙන්. ආහාරය කොච්චර රසවත් වුණත් වැඩක් නැහැ. ඕක කණ්ඩ හිතෙන්නේ නැහැ. ඕ මේසේ ඔක්කොම හැමදාම හැඩි වෙලා මෑස්සෝ පිරීලා නේ එහෙම ඉන්නවනම්. පුතේ බලන්න දැන් සමහර හෝටල් තියෙනවනේ දාපන ශාලා. ඒ ආපන ශාලාවල සෙනග පිරීලා. ඇයි ඒ? ඒගොල්ලෝ හොඳට ආහාර පිළිගන්නන නිසා. හැබැයි ඊට එහා පැත්තෙම තියෙන සමහර හෝටලයක සෙනග පිරීලා නැහැ. ඇයි ඒ? ඒකේ මැස්සෝ පිරීලා. ඒකින්ද. ඉතින් මේ අපි ආහාර පිළිගන්නනකොට හරියට සැලකිලිමත් වෙන්න ඕනේ පිරිසිදුකම ගැන එහෙම. ඒ වගේම මේ සමහර විට ඔන්න ඕගොල්ලන්ට මේ අත්දැකීම ඇති කෑම පිඟානක කෑම බෙදලා ගේනවා. මේකේ හැම තැනම ඉඳුල් ගෑවිලා අල්ලන්ගෙන අතෙත් ඉඳුල් එහෙම බෑ. අපි කෑම බෙදා ගන්නකොටත් අපි මොකද්ද කරන්න ඕනේ? ඉඳුල් අතින් හැඳි අල්ලන්නේ නැහැ. ඒකට අපි පාවිච්චි කරන්නේ අනිත් අත. නැත්තම් ඔය ඉඳුල් මේ අතින් අල්ලපු හැඳ තව කෙනෙක්ට අල්ලන්න බෑ නේද? ඒ ඇවිල්ලා කෑම කනකොට අපි අපි අනුගමනය කරන්න ඕනේ සිරිත් සිරිත්. ඊට පස්සේ අපි හිතමු ඔන්න දැන් ගෙදර අපි කෑමට ආරාධනා කරනවා 5 දෙනෙක්ට. 5 දෙනෙක්ට කෑමට ආරාධනා කරලා අපි චූටි මේසයක් තියනවා එතන. චූටි මේසයක් තියනවා. තියලා මේක උඩ අපි ගොඩ ගහනවා ඔක්කොම පිඟා. එතකොට අර එන කට්ටියට ඔඩොක්කුවෙත් තියාගන්න වෙනවා සමහර ඒවා. ඒ කියන්නේ මේකේ ඉඩ නැහැ. එතකොට ඒ කියන්නේ අපි කලින් ප්ලෑන් කරලා තියෙන්න ඕනේ පුතේ. අපි එන්න කිව්වේ 5 දෙනෙක්ට. එහෙනම් 5 දෙනෙක්ට ඉඩකඩ සහිතව ආහාර බෙදාගෙන කන්න බොන්න පුළුවන් විදිහේ මේසයක් ඒකට ලෑස්ති කරන්න. මේසයක් නැත්තම් මොකද කරන්නේ? තව මේසයක් ඩබල් කරලා හරි කමක් නැහැ. නේද? මේස දෙකක් එකට තියලා උඩින් එලනවා රෙද්දක්. වැහෙන්නේ. අන්න දන්නේ නැහැ දැන් මෙතන මේස දෙකක් තියෙන කියලා. දැනගත්තත් මොකද නේද? එයා එක මේසයක් උඩ තියලා ඔඩොක්කුවෙත් එක්ක පරිප්පු හලා ගන්නවට වඩා හොඳයි නේද? මේස දෙකක් අපි ඩබල් කරලා තියලා නේද? ඉඩකඩ හරි ගස්සලා දෙන එක. ඔන්න ඔය කියන කාරණා පුතේ මතක තියාගන්න ආහාර පිළිගැන්වීමේ. හොඳේ? ඒ වගේම තමයි ඕගොල්ලෝ කියව ගන්න මේ පාඩම ඉවරුනාට පස්සේ ඕගොල්ලෝගේ ටියුට් එකේ තියෙන මෙන්න මේ කොටස. මේ ටික තමයි මම දැන් මේ සාකච්ඡා කරේ. එහෙනම් පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන එහෙනම් මොනවා හරි කාලා බීලා ඉන්නකෝ ඈ. මොනවා හරි කාලා බීලා එන්න. අපි විනාඩි 5කින් ආපහු පටන් ගන්නවා. මේ පාඩමේම ඉතුරු කොටස ආහාර කල් තබා ගැනීමේ ඉඳන් ඉදිරියට. හොඳයි එහෙනම් පොඩි ඉන්ටර්වල් එකක් ගන්න.
හොඳයි පුතේ ඕගොල්ලොන්ට දීපු ඉන්ටර්වල් එක ඉවරයි. දැන් හැමදේනම ඇවිල්ලා වාඩි වෙන්නකෝ ඉඩපු තැන් වලින්. පුතේ අපි දැන් ඊගාවට කතා කරන්නේ මේ ආහාර කල් තබා ගැනීම පිළිබඳව. ආහාර කල් තබා ගැනීම. මුලින්ම මේ අපි මේ විමසා බලන්න ඕනේ ඇයි අපි ආහාර කල් තබා ගන්නෙ? දැන් ප්‍රධාන වශයෙන්ම පුතේ මේ ආහාර අපතේ යන එක වළක්ව ගන්න තමයි කල් තබා ගන්න. ප්‍රධාන වශයෙන්. දැන් බලන්නකො අස්වැන්න අධික කාලෙට දැන් අඹ හැදෙන කාලෙට අඹ හැදෙනවා අඹ වකාරේ. කොස් හැදෙන කාලෙට කොස් හැදෙනවා ගහ පිරෙන්න. දෙල් හැදෙන කාලෙට එහෙමයි. එතකොට නැති කාලෙකුත් එනවා. ඒක නිසා අපේ පැරැන්න අතීතයේ ජීවත් වෙච්ච අපේ මුතුන් මිත්තෝ ඒගොල්ලෝ මොකද කරේ? අස්වැන්න වැඩි කාලෙට පුතේ ඒ වැඩි අස්වැන්න කල් තබා ගත්තා නැති කාලෙට ප්‍රයෝජනෙට ගත්තා. එතකොට ආහාර කල් තබා ගැනීම කියන එක ඔන්න ඔය හේතුව නිසා කරා. ඊට අමතරව දැන් කාලා බීලා ඉතුරුනාට පස්සේ ඉතුරු වෙන ආහාර වීසි කරන්නේ නැතුව අපතේ දාන්නේ නැතුව ඒවා නැවත පරිභෝජනයට ගන්න පුළුවන් විදිහට කල් තබා ගත්තා. පැහැදිලි. එතකොට ඔන්න ඔය ප්‍රධාන හේතු දෙක තියෙනවා පුතේ ආහාර කල් තබා ගන්න. මොකද්ද පළවෙනි එක? අස්වැන්න වැඩි කාලෙට ඒ වැඩි අමතර අතිරේක අස්වැන්න නැති කාලෙට ප්‍රයෝජනයට ගන්න එකක්. අනිත් එක තමයි ආහාර නිෂ්පාදනයේදී ඉතුරු වෙන ආහාර කල් තබා ගන්න. අපි හිතමු දැන් ඔන්න ගෙදර තියෙන මඤ්ඤොක්ක පඳුරක් ගැලෙව්වා කියලා. මඤ්ඤොක්කාලා ගොඩාක් තිබ්බා. ඔන්න ආසාවේ බෑ දැන් තඹගෙන කන්න. මොකද කරේ? ඔක්කොම ටික තැම්බුවා. ඊට පස්සේ කාලා බලනකොට භාගයට භාගයක් ඉතුරුයි. දැන් මොකද කරන්නේ? ඔක්කොම ටික වීසි කරොත් අපරාධනේ නේද? ඔය ටික පුතේ හොඳට පෙති පෙති ලියලා වේලෙන්න දාන්න. ඊට පස්සේ සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. වතුර තෙතමනේ නැති තැනක සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය වුණාම අර ඔය ටිකක් අරගෙන තෙලේ බැදලා ඕකට ඕනනම් පැණි ටිකක් වක් කරන්න පුළුවන් උඩින්. ඊට පස්සේ කන්න පුළුවන්. එහෙම නැත්නම් ලුණු කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් දාගෙන කන්න පුළුවන්. අන්න මොකද කරේ අපි? ඉතුරු වෙච්ච ආහාර පුතේ විසික් කරන්නේ නැතුව නැවත පරිභෝජනයට මොකද කරේ? කල් තියාගත්තා. කල් තබා ගත්තා. පැහැදිලි නේ? එතකොට ආහාර කල් තබා ගන්න ඔන්න ඔය කියන හේතුවල. අපි හිතමු මේ දෙහි ගොඩාක් තියෙන කාලෙට හොඳටම දෙහි තියෙනවා ලාභයි. හැබැයි පුතේ දෙහි නැති කාලෙට දෙහි ගෙඩියක් හොයාගන්නත් නැහැ ගිනි ගණන්. ඔන්න දෙහි හොඳට තියෙන කාලෙට අපිට මොකද කරන්න පුළුවන්? දෙහි ටිකක් අරගෙන ඒවා හතරට පළලා මැද්දට ලුණු දාලා වේලනවා. වේලලා ඉවරලා ඕනනම් ඕකෙන් ලුණු දෙහි හදා ගන්න පුළුවන්. අන්න දෙහි නැති කාලෙට අපිට සම්බෝලට දාන්න දෙහි ගෙඩියක් ඇති වුණාම ලුණු දෙහි බෝතලේ ඇරලා ඕකෙන් ටිකක් අරගෙන සම්බෝලට කලවම් කරනවා. දැක්කද? එතකොට අන්න ආහාර කල් තබා ගන්න එකේ ප්‍රයෝජනය. එතකොට පුතේ මේ ආහාර කල් තබා ගන්න අතීතයේදී මිනිස්සු පාවිච්චි කරපු ක්‍රම ගොඩාක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. දැන් ඔයාලගේ එකේ ලියලා තියෙන ලියන්න දෙයක් නැහැ. දැන් පළවෙනි එක තමයි පුතේ වියලීම. වියලීම කියන්නේ මේ වේලන එක. හරි? අවුවේ දාලා වේලනවා. අපි හිතමු කොස් නේද? දෙල් මේ වගේ දේවල් පවා පුතේ හොඳට තීරු වලට ලියලා වේලලා අපිට අරන් තියාගන්න පුළුවන්. නැති කාලෙට පාවිච්චියට ගන්න. ඒ වගේම තමයි ලුණු දැමීම. අතීතයේදී දැන් ඔය දෙහි එතකොට බිලිං ඒ විතරක් නෙමෙයි මාළු වර්ග පවා ලුණු දාලා කල් තියාගත්තා.
හරි මාළු වර්ග නම් ලුණු දාලා වේලනවා. විශේෂයෙන්ම ලුණු දැම්මහම පුතේ මේක ඉක්මනට වේලෙනවා. මේකේ තියෙන වතුර ගතිය අයින් වෙනවා. අනිත් එක තමයි මේකේ තියෙන බැක්ටීරියා වගේ විෂ බීජ ඒවා ඔක්කොම විනාශ වෙනවා ලුණු වලට. ලුණු වල තියෙන සැරට. ඒ විදිහට කල් තියාගත්තා අතීතයේදී. ඊට අමතරව මී පැණි වල බස්සලා තියෙන එකත් පුතේ අතීතයේදී විශේෂයෙන්ම මස් වගේ දේවල් කල් තියාගන්න පාවිච්චි කරපු උපක්‍රමයක්. මී පැණි වල බස්සලා තියෙන එක. මී පැණි වල බහා තබන එක. මීට අමතරව දුම් ගැස්සවීම. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ මාළු වගේක් තියෙන්නේ. අර දුම් අර මැස්සක් බැඳලා යටින් පොල් එලි ටිකක් දාලා හොඳට දුම් ගහනවා. ඊට පස්සේ කරවලයකට අපි කියනවා දුම් කරවල කියලා. සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. ඔන්න මාළු වැඩිපුර හම්බ වෙච්ච වෙලාවක ඔය වගේ මාළු අර දෙකට පළලා දුම් ගහලා කරවල කරලා ගොඩාක් කල් තියාගන්න පුළුවන් පුතේ. ඉතින් මේ මේවා ඔක්කොම අතීතයේදී ආහාර කල් තබා ගන්න අපේ පැරණියෝ පාවිච්චි කරපු ක්‍රම. මීට අමතරව තව එකක් තමයි මේ වැලියට දැමීම. වැලියට දැමීම. දැන් දෙහිත් වැලියට දානවා. දෙහිත් බහුල කාලෙට දෙහි ටිකක් අරගෙන ඇවිල්ලා තෙත වැලි ගොඩක් යට දැම්මහම ඒ දෙහි පුතේ සවුත්තු වෙන්නේ නැතුව සෑහෙන කාලයක් තියෙනවා. ඊට අමතරව කොස් යටත් එහෙමයි. වැලියට දාලා කල් තබා ගන්න පුළුවන්. ඊට අමතරව ඉස්සර කාලේ අල වර්ග අඹ වගේ පළතුරු වර්ග පවා වැලියට දැම්මම සෑහෙන කාලයක් නරක නොවි තියාගන්න. පැහැදිලි නේද? ඉතින් මේවා මතක තියාගන්න මතකයේ රඳවා ගන්න අවශ්‍ය වෙන්නේ මීට අමතරව තව තිබ්බ පුතේ ක්‍රම. දැන් ඉස්සර කට්ටිය අච්චාරු හදනවා. නේ? එතකොට චාට්නි හදනවා. නේ? ඒ වගේ දේවල් කරේ කල් තියාගන්න තමයි. කල් තබා ගන්න. දැන් මිරිස් එතකොට ලූණු වගේ දේවල් වැඩි කාලයක් තියාගන්න බෑනේ. ඒ වගේ මොකද කරන්නේ? අච්චාරු හදනවා. ඔන්න බලන්න දැන් අවුරුද්දට ඔයගොල්ලෝගේ ගෙවල් වල හැදෙයි අච්චාරු බෝතලය. විනා කිරිත් එක අබ එහෙම අම්බරලා දාලා හදනවා අච්චාරු. එතකොට ඒක සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. හරි? ඔන්න ඔය වගේ ක්‍රම තව හොයලා ඔයගොල්ලෝ ලියා ගන්න තොරතුරු එක්රැස් කරගන්න දැනුමට මේවා විශේෂයෙන්ම අතීතයේදී පාවිච්චි කරපු ක්‍රම. හැබැයි පුතේ අතීතයේදී කියලා නෑ අද කාලෙත් මේ ක්‍රම පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම ඔය වියලීම. හරි? ඔය වේලලා මස් එතකොට මාළු වගේ දේවල් වේලනවා. ඊට අමතරව මිරිස් එහෙම නේ වියලි මිරිස් කියලා කියන්නේම අපි වේලපු මිරිස් වලට. මේ වගේ වේලෙන්න ඇරලා මේ වගේ තියෙන වතුර ගතිය අයින් කරලා ගොඩාක් කල් තියා ගන්නවා. මේ ක්‍රම අදටත් පොදුයි. හැබැයි ඔය මී පැණි වල බහ මස් කල් තබා ගන්න ඒ වගේ ඒවා නම් අපිට දකින්න ලැබෙන්නේ නැහැ අද කාලේ. නමුත් අනිත් කියන ඒවා අදටත් තියෙනවා. ඔය වැලි කොස් ඇට නේ. එතකොට දෙහි එහෙම ලුණු දෙහි දාන එක නේද? එතකොට මාළු දුම් ගස්සන එක මේවා අද කාලෙත් තියෙන දේවල් ඈත අතීතයේදී වගේම. ඊට පස්සේ අපි බලමු වර්තමානයේදී. වර්තමානයේ කියන්නේ දැන් කාලේ. ආහාර කල් තබා ගන්න පාවිච්චි කරන ක්‍රම මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම පුතේ අපි පුරුදු වෙලා ඉන්නේ ශීතකරණේ දාලා ආහාර කල් තබා ගන්න. ඊට අමතරව බලන්න දැන් ඔය මාළු එහෙම කල් තබා ගන්න පාවිච්චි කරන හොඳ විශිෂ්ට ක්‍රමයක් තමයි ඒ වගේ සැමන් මේව හදලා ටින් මාළු කරලා මේ මොකද කරන්නේ? ටින් කරනවා. හරි? බලන්න ටින් කිරීම. එතකොට මේ දැන් ටින් කරාම පුතේ මේ අවට පරිසරයේ තියෙන පාරිසරික සාධක අර ආහාරයත් එක්ක ගැටෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක නිසා ඔය සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය බැක්ටීරියා දිලීර වගේ ඒවා මේ අඩු වෙනවා. අඩු වෙනවනේ නැත්තරම නැති කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒක නිසා තමයි ඒවා නරක නොවි තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ටින් කිරීම. මීට අමතරව ඔයගොල්ලෝ දැකලා ඇති වුණ තරම් පැකට් කිරීම. පැකට් කරාට පස්සේ මේ පැකට් එක ඇතුලේ සමහර විට තව තියෙනවා කණ්ඩ හොඳ නැති නිකන් වැලියට වගේ જાතියක්. දැකලා තියෙනවද? ඒකට අපි කියනවා සිලිකා වැලි කියලා. ඇයි මේ සිලිකා වැලි පැකට් එකක් අර පැකට් එක ඇතුලට දාන්නේ? ඇතුලේ
තෙතමනය කියන එක අයින් කරන්න. නිතරම තෙතමනය කියන එක තිබ්බොත් තමයි පුතේ ඉක්මනට ආහාර සවුත්තු වෙන්නේ. නරක වෙන්නේ. මොකද ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඉහළ යන්න පුළුවන් තෙතමනය නිසා. එතකොට පැකට් කිරීමත් වර්තමානයේදී ආහාර කල් තබා ගන්න භාවිත කරන උපක්‍රමයක්. මීට අමතරව බහුල වශයෙන් පුතේ අපි ශීතකරණය තමයි ශීතකරණයේ දැමීම ශීත කිරීම තමයි පාවිච්චි කරන්නේ ගොඩාක් දේවල් කල් තබා ගන්න. ඕගොල්ලෝගේ දැන් ගිහිල්ලා ඕගොල්ලෝගේ ෆ්‍රිජ් එක ඇරලා බැලුවොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර දේවල් කල් තබා ගන්න ඕක ඇතුලේ දාලා තියෙනවද කියලා නේ. ඕකේ මාස් වර්ග මාළු වර්ගනේ. එතකොට කිරි නේද? එළවලු නේද? ගොඩාක් දේවල් ඕක ඇතුලේ තියෙනවා. මීට අමතරව පුතේ මෙන්න මේක විජලනයට ලක් කිරීම. විජලනයට ලක් කිරීම. විජලනය කියන්නේ ජලය දැන් ජලනය කියන්නේ ජලය. වි කියන්නේ උපසර්ගයක්. ඒ කියන්නේ අයින් කරනවා කියන එක. විජලනය කියලා කියන්නේ ජලය අයින් කරනවා කියන එක. යම්කිසි ආහාරයක තියෙන ජලය අයින් කරන්න පුළුවන් අපිට රක් කරලා. අවුවේ වේලලා නැත්තම් වෙන වෙනත් අලුත් තාක්ෂණික උපාංග පාවිච්චි කරලා අපිට විජලනයට ලක් කරන්න පුළුවන් ආහාර වර්ග. ඒ කියන්නේ ජලය අයින් කරලා දානවා ඒක. එතකොට මොකද වෙන්නේ? මේ ආහාරය ගොඩක් කල් තියා ගන්න පුළුවන්. විජලනයට ලක් කරාම. ඕගොල්ලෝ දැකලා ඇති මේ සමහර දැන් කජු පැකට් වල එහෙම තියෙනවා විජලනය කරන ලද කජු කියලා. විජලනය කරන ලද කජු කියලා එහෙම තියෙනවානේ. ඒ කියන්නේ ඒකේ තියෙන ජලය අයින් කරලා තියෙන. එතකොට මේ වේලිච්ච කජු ඒව සෑහෙන කාලයක් තියා ගන්න පුළුවන්. මීට අමතරව ඇයි පුතේ මිදි නේ? ඒ වගේ තියෙන වතුර ගතිය අයින් කරලා මුද්‍රස් පළම් හදනවා. නේ? අන්න සෑහෙන කාලයක් තියා ගන්න පුළුවන්. දැන් මිදි සෑහෙන කාලයක් තියා ගන්න බෑ. හැබැයි මුද්‍රස් පළම් සෑහෙන කාලයක් තියා ගන්න පුළුවන්. ඇයි ඒ? ඒකේ තියෙන ජලය ඉවත් කරලා තියෙන නිසා. වේලලා තියෙන. මීට අමතරව පුතේ දැන් ඔය පළතුරු වර්ග එහෙම බහුල කාලෙට අපිට පුළුවන් ඒ පළතුරු වලින් ජෑම් හදාගන්න. ඒකත් ඇවිල්ලා ආහාර කල් තබා ගන්න ක්‍රමයක්. අපි හිතමු ඔන්න මේ දියුල් බහුල කාලයක් තියෙනවා කියලා අවුරුද්ද හැමදාම හැදෙන්නේ නැහැ. මේ කාලයකට ඔන්න ඉදීදී වැටෙනවා. වැව් පිට්ටනි වල එහෙම ඕන තරම් වැටෙනවා. අරගෙන ගිහිල්ලා මේ දියුල් මොකද කරන්නේ? වතුර දාලා මේක හොඳට මිරිකලා ඇට ටික පෙරලා අර යුස ටික විතරක් වෙනම අරගෙන හොඳ තාච්චියකට දාලා සීනිත් දාලා කර කරලා හරිද? හොඳට මේකේ වතුර ගතිය හින්දලා හොඳ පදමට ආවට පස්සේ ඒකෙන් බාලා නිමුණට පස්සේ බෝතලයකට දාලා තියාගත්තා නම් කන්න පුළුවන් දිගට හරහට ඊට පස්සේ. ජෑම්. දියුල් ජෑම්. අනිත් ඒවත් එහෙම තමයි. ගස් ලැබු හොඳට තියෙන කාලෙට ඔය කියපු ක්‍රමවේදයෙන් පාවිච්චි කරලා ගස් ලැබු ජෑම් හදන්න පුළුවන්. අඹ හොඳට තියෙන කාලෙට අඹ ජෑම් හදන්න පුළුවන්. ඔය ජෑම් හදන්න බැරි පළතුරක් නැහැ. හැම එකකින්ම පුළුවන්. හරිද? ඉතින් මේවා පුතේ මේ ආහාර කල් තියාගන්න පාවිච්චි කරන උපක්‍රම. හරි? ඊට අමතරව දැන් කිරි තියෙන කිරි කල් තියාගන්න හොඳ උපක්‍රම පාවිච්චි කරා අතීතයේ ඉඳන්. අතීතයේදීත් පුතේ කිරි වලින් බටර් හැදුවා. හරිද? එතකොට චීස් හැදුවා. තේරුණාද? එතකොට අද කාලේ නම් කිරි වලින් කිරි පිටි හදනවා. නේ? පිටි කිරි. එතකොට චීස්, බටර් මෙන්න මේ වගේ දේවල් හදලා අපිට කිරි කල් තබා ගන්න පුළුවන්. දැන් කිරි මුදවනවා. මුදවපු කිරි නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිරි නැවුම් කිරි අපිට වැඩි කාලයක් තියාගන්න බෑනේ. නේ? හැබැයි කිරි මුදවලා අපිට දින කිහිපයක් තියාගන්න පුළුවන්. නේ? ඒ ඔක්කොම පුතේ මේ ආහාර කල් තබා ගන්න උපක්‍රම. එහෙනම් මේවා හොඳට මතක තියාගන්න. මීට අමතරව තව ඕන තරම් ක්‍රම තියෙනවා. හරි? දැන් උදාහරණයක් විදියට දැන් මිරිස්. එතකොට කො අත උස්සන්න බලන්න තක්කාලි සෝස් කාලා තියෙන කට්ටිය. ඔය සෝස් හදන්නේ දැන් අපි හිතමු තක්කාලි වලින් කියලා. නේද? එතකොට ඒ ඇවිල්ලා තක්කාලි කල් තියාගන්න ක්‍රමයක් පුතේ. සෝස් වර්ග සෑදීම. එතකොට අත උස්සන්න බලන්න මෙතන මේ සොසේජස් කාලා තියෙන කට්ටිය. එතකොට සොසේජස් හදන්නේ මස් වර්ග එහෙම අඹරලා.
එතකොට ඒක ඇවිල්ලා ඒ කල් තියාගන්න ක්‍රමයක්. එතකොට දිගට හරහට කන්න එපා මේ සෝසේජස් හොඳ. එක ප්‍රමාණයකට කන්න ආසයිම. මොකද ඔය සමහර සෝසේජස් වර්ග හදන්නත් කෘත්‍රිම රසකාරක වර්ණක කල් තබා ගැනීමේ දේවල් වෙනම අඩංගු කරනවා. අන්න ඒක තමයි මේ නරක. හරිද? දැන් පුතේ දැන් මේ අද කාලේ වර්තමානයේදී මේ ආහාර කල් තබා ගන්න පාවිච්චි කරන උපක්‍රම වගේ නෙවෙයි. පැරණි කාලේ පාවිච්චි කරන උපක්‍රම පුතේ ශරීරයට අහිතකර නැහැ. ශරීරයට හිත කරයි. හැබැයි අද කාලේ දැන් ජෑම් හදා ගන්නකොට ඔන්න අපි ගෙදරදී හදාගත්තොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය කඩවල එහෙම තියෙන ඒවට කෘත්‍රිම වර්ණක එකතු කරලා තියෙනවා පාට වර්ග. රසකාරක එකතු කරලා තියෙනවා. ආපහු කල් තබා ගන්න එක ඒවා එකතු කරලා තියෙනවා. තේරුණා නේද? ඉතින් මේ ඒක නිසා මේ අන්න ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි මේ බලන්න මෙන්න මේ කොටස පස්වෙනි පිටුවේ. මෙතන අපිට කියනවා ආහාර කල් තබා ගැනීම සඳහා විවිධ ඇසුරුම් ක්‍රම භාවිත කරයි. එවැනි ඇසුරුම් වල බහාලු යම් ආහාර වර්ගයක් මිලදී ගන්නේ නම් එහි සඳහන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු දේවල් මොනවද කියලා. දැන් කවින් සත්සර. කවින් අයිබෝන් කවින්. අයිබෝන් සර්. කවින් දැන් ඔය මේ අපිට මිදෙන්න බෑනේ පුතේ ඔය පැකට් කරපු කෑම වර්ග අපිට ගන්න වෙනවනේ ඕන තරම් නේද? ඔව් සර්. ටින් කරපු ඒවත් අපිට ගන්න වෙනවනේ නේද? ඔව්. හරි. එතකොට ඔය ඇසුරුම් කරපු ආහාරයක් මිලදී ගන්නකොට අපි හිතමු ඔයා ගියා කියලා ෆුඩ් සිටියට වෙළඳ පොළට ගිහිල්ලා ඔන්න ගන්නවා කියලා. එතකොට මේකේ ලේබලේ දිහාම බලනවද හොඳට? ඔව්. අපි මොනවද ඔගේ ලේබලේ තියෙන ඒ වගේ හොයලා බලන්න ඕන දේවල් පුතේ? කල්ලිකුත් වීමේදී නේ. හොඳයි. අපි අංක 1ට දැන් මේක ආහාරයක් නිසා අපි කල්ලිකුත් වීමේ දිනේ නම් බලන්නම ඕනේ. එහෙනම් ලියාගමුකෝ කට්ටිය කල්ලිකුත් වීමේ දිනේ තමයි බලන්න ඕනේ මුලින්ම. ලියා ගන්නකො කට්ටියම කල්ලිකුත් වීමේ දිනේ. හොඳයි කවින් ආයෙ මොනවද බලන්න ඕනේ මේකේ? මිල. මිල බලන්නත් ඕනේ. හොඳයි. හරි. මිල මම පල්ලෙහාට දාන්න ආපහු මොනවද? නිෂ්පාදිත දින. නිෂ්පාදිත දිනේ බලන්නත් ඕනේ. මම නිෂ්පාදිත දිනේ ඊගාවට ගන්නම්. හොඳයි. පුතේ ඔය නිෂ්පාදිත දිනය කියලා කියන්නේ මේ කෑම වර්ග හදපු දවස. අපි හිතමු අපි ගන්නවා කියලා යෝගට් එකක්. යෝගට් එකේ නිෂ්පාදිත දිනය අපි හිතමු 2022 4 වෙනි මාසේ අපි හිතමු 7 වෙනිදා කියලා. නැත්නම් අපි ගමු 2022 4 වෙනි මාසේ 5 වෙනිදා කියලා. හරි? එතකොට නිෂ්පාදිත දිනයට පස්සේ දිනයක් තමයි නිතරම කල්ලිකුත් වීමේ දිනේ විදිහට වැටෙන්නේ. එතකොට යෝගට් එකක් වගේ නම් අපි තුමු සතියක කාලයක් තියෙනවා කියලානේ. එතකොට නිෂ්පාදනය කරපු දවසට සතියකට පස්සේ දිනයක් තමයි කල්ලිකුත් වීමේ දිනේ කියලා වැටෙන්නේ. ඒ කියන්නේ 5 වෙනිදා නම් 12 වෙනිදා වගේ. ඊට පස්සේ ආපහු මොනවද බලන්න ඕනේ කවින්? මිල බලන්න ඕනේ කියලා කිව්වා නේද? හොඳයි මිලත් බලමු අපි මිලත් බලමු. මිලත් බලන්න බෑ නේද? දැන් අද කාලේ නම් විශේෂයෙන්ම බලන්න ඕනේ. මිල කියන එක එහෙම පුතේ තව පල්ලෙහාට එන්නේ. කමක් නැහැ අපි උඩින් ගියාගමු. අපි මිල බලන්නත් ඕනේ නේ. අපි ගෙවන මුදලට මේක සාධාරණද කියලා බලන්න ඕනේ. අද කාලේ නම් එහෙම ගෙවන මිලට සාධාරණව බලාපොරොත්තු වෙන්න එපා. කවින් ආපහු මොනවද පුතේ බලන්න ඕනේ? එක් කර ඇති ද්‍රව්‍ය.
එක්කර ඇති ද්‍රව්‍ය හොඳයි. අපි ලියමු හොඳ එකක් කිව්වා අඩංගු ද්‍රව්‍ය. අඩංගු දේ. අපි අඩංගු දේවල් බලන්න. ඒ කියන්නේ පුතේ මේ ගන්න එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන. ආදිසිය කවුද දන්නේ ඔගේ වහ තියනවද කියලා. දැන් බලන්නකෝ සමහර බිස්කට් වර්ග අපි අරගෙන කනකොට අධික ලුණු රසක් දැනෙනව නේද කටට? හරීම රසයි. ඕකේ අඩංගු දේවල් කියවලා බැලුවොත් ඕකේ තියෙනවා පුතේ චූටියට දාලා MSG කියලා. හරි? MSG කියලා තියෙන්න පුළුවන්. MSG. ඔය MSG කියලා කියන්නේ පුතේ මොනෝසෝඩියම් ග්ලූකෝමේට් කියන එක. අපි කියන්නේ අජිනමොටෝ කියන. අජිනමොටෝ කියලා කියන්නේ. ඔය අජිනමොටෝ දැම්මම අධික ලුණු රසක් එනවා. ඒකනේ දැන් ඔය සමහර කඩවලින් රයිස් එහෙම කෑවහම ගෙදර ඇවිල්ලා ඉන්න බෑ වතුර තිබහයි නේද? ගෙදර ඇවිල්ලා ඉන්න බෑ වතුර තිබහයි නේද? ඒ ඇයි? ඒවට සමහර විට අධික ලෙස ලුණු දාලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔය මොනෝසෝඩියම් ග්ලූකෝමේට් අජිනමොටෝ දාලා තියෙනවා. ඒක නිසා අඩංගු දේවල් මොනවද කියලා මේකේ බලන්න ඕනේ පුතේ. අනිවාර්යයෙන්. ඊට අමතරව පුතේ බලන්න ඕන විශේෂ දෙයක් තියෙනවා මොකක්ද දන්නවද? ප්‍රමිති සහතිකයක් තියනවාද කියලා. මේකට ප්‍රමිති සහතිකයක් තියනවාද කියලා. මොකක්ද මේ ප්‍රමිති සහතිකය කියලා කියන්නේ? ප්‍රමිති සහතිකය බලන්න ඕනේ. පුතේ ප්‍රමිති සහතිකය කියලා කියන්නේ මෙන්න මේකටයි. ප්‍රමිති සහතික අපිට ප්‍රධාන වශයෙන් දෙකක් අඳුන ගන්න පුළුවන්. එකක් තමයි SLS කියන එක. SLS. හරිද? ඊගාව එක තමයි ISO කියන එක. ISO. මොකද්ද මේ SLS කියන්නේ? මොකද්ද මේ ISO කියලා කියන්නේ? පුතේ අපි හිතමු අපි හදනවා කියලා සෝයා මීට්. අපි හිතමු අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා සෝයා මීට් හදන්න. අපිට පුළුවන් පුතේ මේ අපි මේ හදන සෝයා මීට් එක හරි හොඳයි. අහිතකර ද්‍රව්‍ය මේකට අඩංගු කරලා නැහැ කියලා මේකට ප්‍රමිති සහතිකයක් ඉල්ලන්න ශ්‍රී ලංකා ආණ්ඩුවෙන්. එතකොට ඔය ආහාර ඔය අපි හදන සෝයා මීට් එකේ සාම්පලයකුත් එක්ක අපි මේ ආයතනයට යවුවාම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යවුවාම එහෙම් පුතේ ඒක පරීක්ෂා කරලා බලලා තව ගොඩක් දේවල් තොරතුරු හොයලා බලලා අපිට දෙනවා මෙන්න මේක හොඳයි කියලා ඒකට සහතිකයක් දෙනවා. ඒකට අපි කියනවා SLS සහතිකය කියලා. මෙන්න මේකට SLS කියලා කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් දෙන ප්‍රමිති සහතිකය තමයි SLS කියලා කියන්නේ. අපිට මේක ලෝක මට්ටමේ ජාත්‍යන්තරව මේ සහතිකය අවශ්‍ය නම් අපි ඒකට අයදුම් කරන්න ඕනේ ජාත්‍යන්තර මේ ආයතනයක් තියෙනවා ISO කියලා. එතකොට ISO කියලා කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය. SLS කියලා කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය. ISO කියලා කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය. ඔතන ඔය SLS කියන එකයි ISO කියන එකයි ඕක ඉස්සරහින් ලියා ගන්න ඕනේ. එහෙනම් ඔන්න ඇසුරුම් කරපු ආහාරයක් මිලදී ගන්නකොට කල්ලිකුත් වීමේ දිනේ බලන්න, නිෂ්පාදිත දිනයත් බලන්න, අඩංගු දේවලුත් බලන්න, මිලත් බලන්න, ප්‍රමිති සහතිකයක් තියනවද කියලා බලන්න. ප්‍රමිති සහතිකයේ තියෙනවා නම් හොඳයි. හැබැයි පුතේ ඔය හැම එකකටම ප්‍රමිති සහතික නැහැ. ඒක නිසා අපිට ප්‍රමිති සහතික තියෙන ඒවාම මේ ගන්න හම්බෙන්නේ නැහැ.
ප්‍රමිති සහතිකයේ තියෙන ඒවා හම්බ වෙනවා නම් හොඳයි. පස්වෙනි පිටුව හරි 6 වෙනි පිටුව පෙරලන්න. මෙන්න මේක ඔන්න ටිකක් ලියන්න තියෙනවා. ආහාර නරක් වීම. ඊගාවට අපි තොරතුරු දැනගන්න ඕනේ මෙන්න මේ ගැන. ආහාර නරක් වීම පිළිබඳව. නරක් වූ විට පහත් සඳහන් ලක්ෂණ දැකගත හැකි ආහාර නම් කරමින් වගුව පුරවන්න. පුතේ මේ නරක් වෙනකොට සාමාන්‍යයෙන් ආහාරවල දකින්න පුළුවන් ලක්ෂණ තමයි පාට වෙනස් වෙනවා නේද? එතකොට දුගඳ හමනවා, පුස් බැඳෙනවා, ගුල්ලෝ ගහනවා, කුඩු හැලෙනවා, සමහර ඒවා ඇලෙනවා, සමහර ඒවා සෙවල ගතිය ඇති වෙනවා. අපි බලමු වර්ණය වෙනස් වෙන ඒවා මොනවද කියලා. දැන් විශේෂම පුතේ පළතුරු වර්ගවල. පළතුරු වර්ගවල ටක් ගාලා වර්ණය වෙනස් වෙනවා නරක් වූ. හරි? ලියමු මෙතන එනම් පළතුරු වර්ග කියලා. පළතුරු වර්ග. ඔයිට අමතරව තව ඕන තරම් ගන්න පුළුවන් උදේ පුතේ විශේෂයෙන්ම ඔය මේ කිරි ආහාර, යෝගට් ඒ වගේ දේවලුත් වර්ණය වෙනස් වෙනවා ඉක්මනටම නරක් වුණාම. ඕගොල්ලෝ තව ඇති තරම් තොරතුරු ලියා ගන්න ගෙදරදී ඒක ප්‍රශ්නයක් නෑ. පුළුවන් තරම් දැනුම එකතු කරගන්න. එතකොට මේ නරක් වුණාම මේ දුගඳ හමන ඒවා මොනවද කියලා බලමු. ඔය මේ හැම මේ ආහාරයක්ම පුතේ නරක් වුණාම ඒකේ තියෙන සුවඳ වෙනස් වෙනවා. හැම එකක්ම. හරි. එතකොට ඒ වාතරුත් විශේෂයෙන්ම දැන් බත් එහෙම නරක් වුණොත් නේද? මේ පැත්තේ ඉන්න බෑ. නේද? එතකොට මාස්, මාළු, කරවල නේ මේ වගේ දේවල් නරක් වුණාම විශේෂයෙන්ම අපිට අර ඒකට ආවේනික සුවඳ වෙනස් වෙලා දැනෙනවා. ඔය වගේ ඕන තරම් ලියා ගන්න කරවල. උස් බැඳෙන්නේ මොන වගේ දේවල්ද? පුතේ පුස්කාපු පොල් බෑව දැකලා තියෙන කට්ටිය අත උස්සන්න. විශේෂයෙන්ම ওই පොල් එහෙම පුස් කනවා බොහොම ඉක්මනට. ඊට අමතරව පාන් පුස් කනවා බොහොම ඉක්මනට. ආය පොල් වැඩිපුරම ගුල්ලෝ ගහන්නේ මොනවටද? වැඩිපුරම ගුල්ලෝ ගහන්නේ පුතේ ධාන්‍ය වර්ග වලට නේද? ඕගොල්ලෝ දැකලා ඇති ඕන තරම් මුං ඇට, කඩල, කව්පි නේද? එතකොට පරිප්පු වගේ දේවල් පොඩ්ඩක් නැත්තම් ගුල්ලෝ ගහනවා. ගෙදරදී පොඩ්ඩක් ඔය මේ ආහාර වර්ග චුට්ට අරගෙන පැත්තකින් තියලා බලන්න පොඩ්ඩක් අත්දැකීමෙන්ම දැනගන්න නරක් වුණාම ඒ වගේ ස්වභාවය කොහොමද කියලා. හොඳේ? ඔය පාන් කෑල්ලක් එහෙම අරන් තියන්නකො පැත්තකින් මේ පරණ වෙද්දි කුඩු හැලෙනවා. පාන්, එතකොට කේක්, එතකොට බිස්කට් එහෙම නරක් වෙච්ච ගමන් කුඩු හැලෙන්න ගන්නවා. පුතේ ඔය බත් එතකොට උයපු පරිප්පු එහෙම නරක් වෙලාද කියලා බලන්න පුළුවන් ඇලෙන ස්වභාවයෙන් යුක්තයි නම්. බත් වල එහෙම මේ නරක් වෙච්ච ගමන් ඇලෙන ස්වභාවයක් එනවා, ඇලෙනවා. සෙවල ගතිය එන්නේ මොකේද? විශේෂයෙන්ම ගොඩාක් එළවලු වර්ග, උයපු එළවලු වර්ග නරක් වුණාම පුතේ සෙවල ගතියක් එනවා. බණ්ඩක් අයම නරක් වුණොත් සෙවල ගතිය එනවා, නූල් ඇදෙනවා වගේ වෙනවා. ඕනම එළවලුවක් එහෙමයි. හරි?
ඊට අමතරව පොල් බෑවත් එහෙම. නරක් වුණාම පොල් සෙවල ගතිය. ඔය විදිහට ඔය ටික පුරවගමු. ආහාර දැන් ඔය විදිහට නරක් වෙනවනේ නේද? ඔය කියන ආකාරවලට මේ ආහාර නරක් වුණාම අපිට මේ ඒකේ ස්වභාවය දැනගන්න පුළුවන්. දැන් මේ ආහාර නරක් වෙන්න මේ විවිධ හේතු බලපානවා පුතේ. අපි දැන් එව්ව බලමු. දැන් එකක් තමයි පුතේ ආහාර නරක් වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි සත්තු. සතුන් මගින් ආහාර නරක් වෙනවා. කොහොමද නරක් වෙන්නේ? මැස්සෝ වහනවා. ඊට අමතරව විශේෂම කිරි ආහාර වගේ දේවල් වල ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඉහළ ගියාම ඉක්මනට නරක වෙනවා. ඒ ශුද්ධ ජීවීන් කියන්නේ සත්තු තමයි. ඇහැට පේන්නේ නැති සත්තු ඕන තරම් ඉන්නවා. හරි? ඊට පස්සේ පූසෝ ඇවිල්ලා ගෙදර තියෙන සමහරට කරෝල හට්ටිය කාලා දුවන. නේද? කැරපොත්තෝ අපි දන්නේම නැතුව රැට ඇවිල්ලා ඔය කොහේ හරි තියෙන පළතුරු ගෙඩියක් නේද? එළවලු ටිකක් ඇවිල්ලා මේ කාලා යනවා. කාලා බීලා යනවා ඒගොල්ලෝ. අපේ කැම බීම ඉවරලා නිදාගත්තට පස්සේ ඒගොල්ලෝ පටන් ගන්නවා වැඩ. ඊට අමතරව හූනෝ නේද? කිරි එක හදලා පැත්තක තියලා තිබ්බොත් හූනෙක් ඇවිල්ලා කිරි බීලා යන්න පුළුවන්. ඒකෙන් ටිකක්. අපි දන්නෙත් නෑ බීලා ගියාද කියලා. එතකොට වැරද්ද කාගේද? හූනාගේද? නෑ අපේ. අපි දැනගන්න ඕනේ ඒක වහලා තියන්නේ. ඊට පස්සේ මීයෝ රැට මීය ඇවිල්ලා පොල් බෑව කාලා යන්න පුළුවන් පැත්තකින්. අපි දන්නේ නෑ. උදේට ඒක ගාලා සමහරට කිරි මිරි ගාලා පරිප්පු එකට දානවා. නේද? එතකොට එක එක ප්‍රශ්න ඇති වෙනවා ඈ. අපි එතෙන්ට පස්සේ එමු. ඉතින් පුතේ ප්‍රධාන වශයෙන්ම සත්තුන්ගෙන් ආහාර අපිරිසිදු වෙන්න පුළුවන් ඒක මතක තියාගන්න. ඊට පස්සේ ආපහු මේ ආහාර නරක වෙන්න පුළුවන් තව ක්‍රමයක් තමයි පුතේ නිවැරදිව ඇසුරුම් කරේ නැති වුණාම. ඒ කියන්නේ හරියට ආහාර අසුරන්න ඕනේ අපි. සමහර කට්ටියගේ බලන්න ගෙදර ෆ්‍රිජ් එකේ මසුයි අයිස්ක්‍රීමුයි යෝගටුයි ඔක්කොම එකට දාලා තියෙනවා ඩීපිෂර් එකේ. හරිද? අන්න ආහාර නාස්ති වෙනවා. ඉතින් ඩීපිෂර් එකේ ඔය ඔක්කොම දාන්න ඕන නම් මොකද කරන්නේ? වෙන වෙනම අඩු ගානේ අපි හිතමු දැන් මස් හරි මාළු හරි තියෙනවා නම් ඒවා වෙනම හිස් පෙට්ටියක අහුරලා නේ හොඳට ආවරණය කරලා පැත්තකින් තියන්න ඕන. සමහර කට්ටිය එහෙම නැහැ. shopping එකක එහෙම අරගෙන ගිහිල්ලා මස් ටිකත් එහෙම දාලා අයිස්ක්‍රීම් එකත් මෙහෙම දානවා. නේ? සමහරට බීම එකත් ඒකේ දාන්න පුළුවන් නේ. ඔක්කොම එක ගොඩේ. එතකොට අන්න ආහාර නාස්ති වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ ආහාර හරියට අසුරන්න ඕනේ. ආහාර හරියට අසුරන්න ඕනේ. ඊගාට ආපහු පුතේ ආහාර නාස්ති වෙන්න පුළුවන් පාරිසරික හේතු නිසා. පාරිසරික හේතු නිසා. මොනවද පාරිසරික හේතු? අපි හිතමු ඔන්න දැන් සනුල. අපි හිතමු ඔන්න දැන් කවුරු හරි කෙනෙක් පුතේ පාරේ අයිනේ මෙන්න මේ වගේ රටකජු කරත්තයක් තියාගෙන විකුණනවා කියලා. ආවරණයක් නැතුව. හුළඟට මොකද වෙන්නේ? දූවිලි ඇවිල්ලා මේකේ වදිනවා. අන්න නාස්ති වෙනවා. එකපාරට වැස්සක් වැස්සොත් මේක තෙමෙන්න පුළුවන්. අන්න ඊට පස්සේ පුස් බැඳෙනවා. සමහරු ඉන්නවා පුස් බැඳුනොත් වීසි කරලා දානවා ඒක. කමන්නේ. ආපහු ඕක බැදලා ගත්තොත් එහෙම අදිස්සි. නේ? සමහරු නේද? මේ ඒ කියන්නේ අපි කියන්නේ මේ වීදි ආහාර ස්ට්‍රීට් ෆුඩ් කියලා කියනවා. පාරායිනේ තියාගෙන විකුණනවා. ඒකත් හැබැයි හරියට කරන වෙලෙන්දෝ ඉන්නවා. හරිද? ඒකත් එක්තරා රැකියාවක් නේ පුතේ. එතකොට ඒක හරියට කරන කට්ටිය ඉන්නවා මේකට ආවරණයක් දාගෙන එහෙම කරන කට්ටිය. හැබැයි එහෙම නැතුව ඒක ඒ වෙලඳාම කරන කට්ටියත් ඉන්නවා. අපිට ඒගොල්ලන්ට මුකුත් කියන්න බෑ. අපි දැනගන්න ඕනේ ඒ වගේ ඒවා නොගෙන ඉන්න. දැන් බස් එකට හරි කෝච්චියට හරි නැග්ගාම සමහර විට එයා ඉස්සරහින් මේ ඔන්න කෑම මේ වට්ටියක් හදාගෙනනේ
එනවා. සමහරට අතින් අල්ලලා ඒවා දෙන්නේ. ඒ අතින්ම සල්ලිත් අල්ලනවා. ඕගොල්ලෝ දන්නවද සල්ලි කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා? වටින දෙයක්. අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන් ඒකෙන්. හැබැයි හැමදේනම අල්ලන නිසා නිතර අපිරිසිදු වෙන දෙයක්. අද මගේ අතේ තියෙන රුපියල් 500 හෙට මඩ කලපුවේ තියෙන්න පුළුවන්. නේද? එතකොට කී දෙනෙක්ගේ අතින් අතට ගිහිල්ලාද මේ? ඒක නිසා ඒ සල්ලි අල්ලපු අතින්ම කෑම දෙනවා නම් ගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒකට નિયમિત මොකක් හරි දෙයක් පාවිච්චි කරලා ආහාර අල්ලනවා නම් ඒ හොඳ කෙනෙක් යා. ඉතින් පුතේ මේ පාරිසරික හේතු නිසා ආහාර නරක වෙන්න පුළුවන් මේ අවුව නිසා නේ. එහෙම නරක වෙන්න පුළුවන්. ඊට අමතරව මේ බලන්න. පුතේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ආහාර සෞතු වෙන්න පුළුවන්. ආහාරයේ තියෙන ගුණාත්මක භාවය නැති වෙලා වසවිසෙක් වෙන්න පුළුවන්. ආහාර කල් තියාගන්න සමහර පළතුරු වර්ගවලට එහෙම කෘත්‍රිමව මේවා කල් තබා ගන්න දේවල් කිමිකල්ස් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර පළතුරු වර්ග ඉදවන්න කාබයිඩ් වගේ විස රසායනික පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ වගේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ආහාර විනාශ වෙනවා. මතක තියාගන්න. ඕව ඇවිල්ලා මේ ආහාර අපිරිසිදු වෙන ක්‍රම. පුතේ ආහාර අපිරිසිදු වෙන එක වළක්ව ගන්න අපිට මේ කියන්නේ අනුගමනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි කෑම පිළියෙල කරන ස්ථානය. ඒ කියන්නේ මුළු තැන්ගේ අපි කුස්සිය කියලා කියන්නේ. අන්න ඒක පිරිසිදුව පවත්වාගෙන යන්න. ගෙදරක පිරිසිදුවම තියෙන්න ඕන තැනක් තමයි මෙන්න මේක. ගෙදරක කුස්සිය. එහෙමත් නැත්නම් මුළු තැන්ගේ. ඊට පස්සේ ආහාර පිළියෙල කරන්න පාවිච්චි කරන භාණ්ඩ සහ උපකරණ වල පිරිසිදු බව අපි පවත්වාගෙන යන්න ඕන. දෙහි ගෙඩියක් කැපුවා නම් අපි පිහියෙන් ඒ පිහිය හොදලා අයින් කරන්න ඕනේ නැත්නම් හෙට වෙනකොට මලකඩ අල්ලනවා. ඉතින් ඒකෙන් කැපුවාම ආපහු තවත් ආහාරයක් අපිරිසිදු වෙනවා. සමහර ආහාර පිළියෙල කරන කට්ටිය ඒගොල්ලොන්ගේ පිරිසිදුකම පවත්ව ගන්නේ නැහැ. අත් දෙක සෝදන්නේ නැහැ. මූණ සෝදන්නේ නැහැ. නාන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ආහාර අපිරිසිදු වෙනවා. අත් දෙක හොදගන්නේ නැතුව නේද? කෑම උයනවා නම් ආහාර අපිරිසිදු වෙනවා. ඊට පස්සේ මේ ආහාර පිළියෙල කරන අවස්ථාවලදී ඒ සඳහා විශේෂ වෙච්ච ඒප්‍රණ එකක් හිස්වැස්මක් අත්වැස්මක් පාවිච්චි කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? එතකොට මේ මෙන්න මේ ආහාරවල පුතේ මේ පිරිසිදුකම ආරක්ෂාකාරී බව පවත්වා ගත්තේ නැත්නම් අපිට අවාසිදායක තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොනවාද? ලියාගමු. පළවෙනි එක තමයි ලෙඩ රෝග වැළඳීම. ඉක්මනට ලියා ගන්න. ලෙඩ රෝග වැළඳීම. ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ලෙඩ රෝග හැදුනම මොකද වෙන්නේ? අනවශ්‍ය විදියට මුදල් වියදම් කරන්න ඕනේ ඒවට බෙහෙත් ගන්න. මුදල් වැය වීම. ඒ විතරක් නෙමෙයි දැන් ලෙඩ වුණාම මේ අපිරිසිදු ආහාර කාලා ලෙඩ වුණාම දෛනික වැඩ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. ඉස්කෝලේ යන්න හම්බෙන්නේ නැහැ. ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. රැකියාවකට යන කෙනෙක් නම් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒක එයාට වෙළඳාම කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද වෙන්නේ? දෛනික වැඩ දෛනික කටයුතු වලට බාධා එනවා. හරි නේද?
ලෙඩ රෝග හැදෙනවා, මුදල් වැය වෙනවා, දෛනික කටයුතු බාධා වෙනවා වගේ දේවල් සිද්ධ වෙනවා. ආහාරවල පිරිසිදුකම ආරක්ෂාකාරී බව පවත්වාගත්තේ නැත්තම්. හොඳයි. ඊට පස්සේ පුතේ මෙන්න ඕගොල්ලන්ට ලස්සන වැඩක් තියෙනවා කරන්න. මොකක්ද දන්නවද? ඒප්‍රන් එකක් මහන්න ඕන. ඒප්‍රන් එකක්. ඕගොල්ලෝ දන්නව නේද ඒප්‍රන් එකක් භාවිත කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා? අපි හිතමු කෑමක් හදනවා කියලා. ආහාර පිසින අවස්ථාවලදී, ඉහුම් පිහුම් වලදී අපි ඒප්‍රන් එකක් පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද අපේ ඇඟේ ආරක්ෂාව, අපේ ඇඳුමේ ආරක්ෂාව ඒක කිලිටි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආහාරය පිරිසිදුව අපිට සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේක. පුතේ ඉස්සෙල්ලාම මේ සෙන්ටිමීටර 30ක් විතර සෙන්ටිමීටර 30 සයිස් විතර රෙදි කෑල්ලක් කපලා අරගෙන ඒක මොකද කරන්නේ? මේ පළවෙනි රූපේ පේනව නේද ඔයගොල්ලෝ? අන්න ඒකේ වාටි මහගන්න. හරි? ඊට පස්සේ මෙන්න මේ විදිහේ රෙදි පටියක් අරගෙන මේ જાතිය පටියක් අරගෙන මේ වාන ඒක දෙකට කපලා මෙන්න මේව දෙපැත්තෙන් තියලා මහ ගන්න පුළුවන්. පොඩ්ඩකින් මේ සෙන්ටිමීටර 30 කෑල්ල තියෙනව නේද? ඒක අපි පාවිච්චි කරන්නේ පුතේ පල්ලෙහා තියෙන ලොකු කෑල්ල විදියට. හරි? ඊට පස්සේ ඊගාවට අපි ගන්න රෙදි පටිය මෙන්න මේ විදියට තියලා මේ යට කෑල්ලට මහලා ඊට පස්සේ මෙන්න මේ පොඩි රෙදි කෑල්ල තියෙනව නේද? ඒකට තමයි අල්ලන්නේ අර අනිත් පටි දෙක. ඒක මේකට තියලා මැහුවා. දැන් ඔයගොල්ලන්ට මේක පේනවා ඇති ඒප්‍රන් එකක් විදියට. මේකේ මෙන්න මේ දෙපැත්තේ තියෙන මේ පටි දෙක ගැට ගහගන්නේ පුතේ බඩ මැද්දෙන්. හරි? එතකොට මෙන්න මේ රෙදි පටි දෙක අපි පාවිච්චි කරනවා ගෙලට පිටිපස්සෙන් තියලා ගැට ගහගන්න. එතකොට ඔන්න අපිට ඒප්‍රන් එකක් පැලඳගෙන ආහාර පිසින්න පුළුවන්කම ලැබෙනවා. ඔයගොල්ලෝ මේ විදිහ එකක් අනිවාර්යයෙන්ම හදන්න. මේකේ උඩ විස්තරය තියෙනවා කොහොමද කරන්න කියලා. මේ විස්තරේ හොඳට කියවලා ඒප්‍රන් එකක් හදලා පුළුවන් නම් ඒකේ ෆොටෝ එකක් ගහලා අපිට එවන්න. තවත් පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා. පිඟානක් අපි පල්ප මාධ්‍යයෙන් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේ වැඩේ අපිට කරගන්න බොහොම පහසුවෙන් අවශ්‍ය වෙන්නේ පුතේ කඩදාසි කෑලි, එතකොට වතුර, පාප්ප ටිකක් සහ ප්ලාස්ටික් පිඟාන. ඔය ප්ලාස්ටික් පිඟාන අරගෙන අපි තුමු දැන් මෙන්න මෙහෙම තියෙනවා කියලා ප්ලාස්ටික් පිඟාන. අර කඩදාසි පුතේ පොඩි පොඩි කෑලි වලට කපලා ඉස්සෙල්ලාම මේකේ තට්ටුවක් අලවනවා වතුර දාලා. වතුර ගාලා ඉස්සෙල්ලාම මේකේ කඩදාසි තට්ටුවක් අලවනවා. ඊට පස්සේ තව කඩදාසි තට්ටු කීපයක් අලවනවා. ඊට පස්සේ පාප්ප ගාලා. මේක උඩින්ම තමයි අලවන්නේ. හොඳේ? ඊට පස්සේ අවසානයේ ටිකක් ලොකු කෑලි කපාගෙන ඒක පාට වර්ණවත් වඩාත් හොඳයි. එව්වත් මේකේ අලවනවා. ඊට පස්සේ මේක වේලෙන්න තියලා වේලුණාට පස්සේ පුතේ අර ප්ලාස්ටික් පිඟානෙන් අපි පල්පේ විදියට අර අලවපු කඩදාසි ටික ගලවලා ගන්න පුළුවන්. එතකොට ලස්සනට අර හැඩතිම පිඟානක් ඕගොල්ලන්ට ලැබෙනවා. ඒක ඊට පස්සේ ඕගොල්ලන්ට ඕනනම් ඕන තරම් අලංකාර කරගන්න පුළුවන්. ඒකත් හදන්න හදලා අපිට ෆොටෝ එකක් එවන්න. යට තියෙනවා ලස්සන මේ කවි දෙකක් සිරිත් මල් දම්. අපි යාළුවෙක්ට ආරාධනා කරමු පාඩම අවසන් කරන්න කලින් මේක ලස්සනට අපිට කියවලා දෙන්න කියලා. සදෙව් දුවිඳු. බොහොම කැමැත්තෙන් ඉන්නවා. තව යාළුවෝ කැමැත්තෙන් ඉන්නවා. අපි එනම් සදෙව්ට අවස්ථාව දෙමු. සදෙව්. මේ සිරිත් මල් දමේ තියෙන කවි දෙක කියන්න බලන්න ලස්සනට. ආයිබෝවන් සර්. ආයිබෝවන් සදෙව්. කෑමට කෑදරකම් නොකරන්නේ තවමට කියමින් කෑ නොගසන්නේ හතරට කෑමත් විසි නොකරන්නේ එලිපිට හිටගෙන කෑම නොකන්නේ. හොඳයි බොහොම ස්තුතියි. thank you. අපි දිනිතිට කියමු දෙවෙනි කවිය කියන්න කියලා. ආයිබෝවන් සර්.
අයිබෝන් දිනිති දෙවෙනි කවිය කියන්න බලන්න. කෑමට අත දමමින් නොම ගන්නේ කන විට තන ලෙස තලු නොගසන්නේ කිසි විට අඬමින් කෑම නොගන්නේ හැම විට සතුටින් ඉඳ කාපන්නේ. හොඳයි. සිරිත් මල්දා මේ තමයි පුතේ තියෙන ඔය ලස්සන කවි දෙක මේ බලන්න හොඳ උපදේශයක්. කෑමට කෑදරකම් නොකරන්නේ කෑමට කෑදර වෙන්න එපාලු. තව මට කියමින් කෑ නොගසන්නේ මට මදි මට තව ඕනේ කියලා කෑ ගහන්න එපාලු. තරහට කෑමක් විසි නොකරන්නේ තරහ ගිහිල්ලා කෑම වීසි කරන්න එපාලු. සමහරු වීසි කරනවා මට කන්න බෑ මේවා කියලා. සමහරු කෑම පොලේ ගහනවා. නේද? ඒවා ජීවිතේට කරන්න එපා නරක වැඩ. එලි පිට හිටගෙන කෑම නොකන්නේ. ඒ කියන්නේ එළියේ ඉඳගෙන කෑම කන්න එපාලු. සමහරු කෑම එක බෙදාගෙන එලි පත්තට යනවා දොරකොඩ වාඩි වෙලා කෑම කනවා. දොරකොඩ වාඩි වෙලා තේ බොනවා. සමහරු බිස්කට් කකා. නේද? එහෙම හොඳ නැහැ. ඊගාවට කෑමට අත දමමින් නොමගන්නේ. දැන් සමහරු පුතේ මේ කකා ඉන්න ගමන් අනිත් එක්කෙනාගේ එකටත් අත දාලා ඒකේ තියෙන ඒවා ගන්නවා. හරිද? සමහරට අර හැමෝම කන කෑම වාදිනේට අත දාලා ඒකේ තියෙන ඒවා ගන්නවා. කන විට කැත ලෙස තලු නොගසන්නේ. කනකොට කැත විදිහට චව් චව් ගාන්න එපාලු. සුරුසුරු ගාන්න එපාලු. කිසි විට අඬමින් කෑම නොකන්නේ. සමහරු අඬ අඬා කනවා. නේද? අඬ අඬා කනවා. හැම විට සතුටින් ඉඳ කාපන්නේ. බොහොම සන්තෝෂෙන් පුතේ හැම වෙලෙම කෑම කණ්ඩලු. එතකොට තමයි කන කෑමත් හොඳට ඇඟට අල්ලන්නේ. ඊට පස්සේ මේ බලන්න පුතේ මේ අපේ ආහාර පාඩමෙන් ඕගොල්ලන්ට අදාළ 4 වෙනි ශ්‍රේණියට අදාළ සියලුම ඉංග්‍රීසි වචන ටිකට තේරුම් මෙතන තියෙනවා. මේ ටික අනිවාර්යෙන්ම ඕගොල්ලෝ පාඩම් කරගන්න. මේ ටික අනිවාර්යෙන්ම පාඩම් කරගන්න. මම නොරදවාම මෙන්න මේ ඉංග්‍රීසි වචන ටිකයි ඊට පස්සේ මෙතන දෙමළ වචන ටිකක් දාලා තියෙනවා පුතේ. ඔය මේ මාසේ ඉඳන් මම ඕගොල්ලන්ට දෙමළ වචන ටිකක් අනිවාර්යෙන්ම ඔය මොකක් හරි ටියුට් එකක කෙලවරට දාලා එවනවා. ශිෂ්‍යත්වයට අදාළ දෙමළ වචන ටික. හොඳේ? මේවා අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. මේ දෙමළ වචන වල මෙන්න මේ දෙමළ අකුරු ටික අවශ්‍ය නැහැ. හොඳේ? මේ දෙමළ අකුරු ටික ලියන්න ප්‍රැක්ටිස් වෙන්න උනත් කමක් නැහැ මට. එහෙම අනිවාර්ය නැහැ. මොකද ශිෂ්‍යත්ව විභාගෙත් දෙමළ අකුරු ලියන්න දෙන්නේ නැහැ. සිංහල තේරුම හරි දෙමළ අර්ථය හරි තමයි ලියන්න දෙන්නේ. ඒක නිසා මෙන්න මේ ටිකත් හොඳට පාඩම් කරගන්න. ඒ වගේම ඉංග්‍රීසි ටිකත් අමතක කරගන්න එපා. මේ ඉංග්‍රීසි ටික පුතේ කෙලින්ම අපේ ආහාර පාඩමට සම්බන්ධයි. දෙමළ ටික ඔය පරිසර පාඩමට අදාළ නැහැ. ඕගොල්ලොන්ගේ සිලබස් එකේ තියෙන ටිකක් මට හිතුණා ඕගොල්ලන්ට දෙමළ ටිකටත් සහයෝගයක් දෙන්න ඕනේ කියලා. හොඳයි නම් අද දවසේ අපිට පුළුවන් වුණා පරිසර පාඩම මම හිතන්නේ බොහොම සාර්ථකව අපි අවසන් කරා. ඔයගොල්ලෝ ලොකු දැනුමක් ගත්තා කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඔය ටියුට් එක දැන් මොකද කරන්නේ? ඔහොමම ගිහලා දානවද හමස් පෙට්ටියට? හමස් පෙට්ටිය කියලා කියන්නේ ආපහු මේ පාවිච්චියට ගන්න මේ හිතන්නේ නැතුව දාන එකක්. හරි? එහෙම කරන්න එපා. ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ළමයි නම් මොකද්ද කරන්න ඕනේ? හෙට නිකන් නේ දින්නේ. හෙට ආපහු සැරයක් ඕක කියව ගන්න ඕනේ හරිනම්. එතකොට ඕව අමතක වෙන්නේ නැහැ. බලන්නකෝ විභාගෙට ගියාට පස්සේ ඕගොල්ලන්ට උන්න මාව මතක් වෙයි. ඔය දීපු ඒ වගේම ප්‍රශ්න ආවම හරි. හොඳයි එහෙනම් මම ආපහු ඕගොල්ලන්ට පේන්න එන්නේ නැහැ අද දවසේ. වීඩියෝ ඔන් කරන්නේ නැහැ. ඕගොල්ලෝ හැම දිනාටම ආයුබෝවන්. ඒ වගේම සුබ රාත්‍රියක්. ආයෙ මොනවද කියන්න තියෙන්නේ? සුබ අලුත් අවුරුද්දක්. සමහර අය අඟහරුවද හම්බෙන්නෙත් නැහැ නේද? අපි එනම් ඊගාව දවසේ හම්බ වෙන පුතේ ඔයගොල්ලෝ හැම දිනාටම ආපහු සැරයක් ඔන්න මම ආයිබෝවන් කියලා කියනවා. ඔයගොල්ලන්ට පුළුවන් දැන් මයික් ඔන් කරගෙන ආයිබෝවන් කියලා. ආයිබෝවන්